ලූකස් පරීක්ෂාව කියන්නේ මේ ඇල්කොහොල හඳුන ගන්න පරීක්ෂණය. දැන් අපි කියනවා ටෘතීක ඇල්කොහොල කියලා. මෙහෙම OH කාණ්ඩේ තියෙන කාබන්ට තුන් පැත්තෙන්ම කාබන් බැඳුනොත් අපි කියනවා ටෘතීක ඇල්කොහොලයක් කියලා. OH කාණ්ඩේ තියෙන කාබන්ට එක පැත්තෙන් කාබන් නම් ප්‍රාථමික ඇල්කොහොලයක් නේ. එතකොට CH2OH කාණ්ඩයක් නේ. OH කාණ්ඩේ කාබන්ට දෙපැත්තෙම කාබන් නම් ද්විතීක ඇල්කොහොලයක්. OH කාණ්ඩේ කාබන්ට මේ වගේ තුන් පැත්තෙම කාබන් තිබුණොත් ටෘතීක ඇල්කොහොලයක් කියනවා. ඔන්න ඔය වගේ ටෘතීක ඇල්කොහොල හඳුනා ගන්න විශේෂ පරීක්ෂණයක් තමයි ලූකස් පරීක්ෂාව කියලා කියන්නේ. එතෙන්දී යොදාගන්නේ ලූකස් ප්‍රතිකාරකය කියලා එකක්. ලූකස් ප්‍රතිකාරකය කියලා කියන්නේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් එක්ක සාන්ද්‍ර HCl. නිර්ජල සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl වලට තමයි ලූකස් ප්‍රතිකාරකය කියලා කියන්නේ. ඔය නිර්ජල සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl ඒ කියන්නේ ලූකස් ප්‍රතිකාරකයේ දාද්දි මේ ටෘතීක ඇල්කොහොලයකට මෙයා හරියට PCl5 වගේ කෙනෙක්. PCl5 මොකද්ද කරන්නේ? OH කාණ්ඩයක් ගලවලා Cl දාන එකනේ නේ. ඒතකොට PCl5 කරන්නේ OH කාණ්ඩයක් ඉවත් කරලා Cl දාන එක. මේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl වලටත් පුළුවන් මේ OH එක ගලවලා Cl බවට පත් කරන්න. එතකොට මේ OH ගලවලා Cl කරන්න පුළුවන් මේ ලූකස් ප්‍රතිකාරකය කියලා මේක වචනයෙන් කියන්නේ නිර්ජල සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl මිශ්‍රණය. එතකොට ලූකස් ප්‍රතිකාරකයේ දාති ටෘතීක ඇල්කොහොලයකට මේ OH කාණ්ඩේ ගලවලා Cl එකක් සම්බන්ධ වෙනවා. අන්න ඒක වෙනකොට අපිට බාහිරට පේන විපර්යාස නිරීක්ෂණය තමයි නිකන් සුදු පාට වලාකුළක් වගේ අවක්ෂේපයක් පේනවා. අවිලතාවක් කියනත් පුළුවන්. අවිලතාවක් කියන්නේ අවක්ෂේපයක් කියන එක. අවිලතාවයක් කියන්නේ අවක්ෂේපයක් කියන එක. එතකොට සුදු පාට වලාකුළු වගේ අවක්ෂේපයක් ලැබෙයි කියලා සමහරක් වෙලාවට කියන්න පුළුවන්. නැත්නම් අවිලතාවක් ගැන දෙයක් කියන්න පුළුවන්. නැත්නම් කියනවා ස්තර වෙන්වේ කියලා. කියන අවක්ෂේපයක් වශයෙන් හැදෙනකොට මේ වගේ ලේයර්ස් දෙකක් ස්තර දෙකකට වෙන් වෙනවා. ස්තර බෙදීමක්, ස්තර වෙන්වීමක් කියලාත් කියන්න පුළුවන්. එතකොට මේ වැඩේ ෂණිකව වෙනවා. ඒ කියන්නේ මේ ටෘතීක ඇල්කොහොලයකට ලූකස් ප්‍රතිකාරකයේ දාදි මේ ඵලය ෂණිකව ලැබෙනවා. ඒ කියන්නේ අපිට පේනවා ෂණිකවම වලාකුළු වැනි අවක්ෂේපයක් ලැබීමක් නැත්නම් අවිලතාවක් ලැබීමක් නැත්නම් මෙහෙම ස්තර වෙන්වීමක් විදිහට අපිට නිරීක්ෂණය වෙනවා ලූකස් පරීක්ෂාවේදී. ඒතකොට එහෙනම් අපිට ලූකස් පරීක්ෂාව කියද්දිම හිතට එන්න ඕනේ ටෘතීක ඇල්කොහොල කියන එක. ටෘතීක ඇල්කොහොල වලට පුළුවන් ලූකස් පරීක්ෂාවේදී ෂණිකව උත්තර ලබා දෙන කොහොමද? ලූකස් ප්‍රතිකාරකයේ දානකොට ටෘතීක ඇල්කොහොලයකට එයා ෂණිකවම ස්තර වෙන්වීමක් ගෙන දෙනවා. ඒක නැත්නම් ෂණිකවම අවක්ෂේපයක් ගෙන දෙනවා. මොකක්ද එතන වෙන්නේ? ටෘතීක ඇල්කොහොලේ OH කාණ්ඩය ඉවත් වෙලා Cl එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ PCl5 වගේ තමයි මෙයාත් OH කාණ්ඩයක් Cl කරන එක තමයි කරන්නේ. එතකොට ලූකස් ප්‍රතිකාරකය දානකොට ටෘතීක ඇල්කොහොලයකට ෂණිකව මොකද වෙන්නේ? මේ OH එක ගැලවිලා Cl එකක් සම්බන්ධ වෙලා මොකද්ද ඔයාලට පේන්නේ? ඔයාලට පේනවා වලාකුළු වැනි අවක්ෂේපයක් ගෙන දීමක් නැත්නම් අවිලතාවක් කියන්නේ අවක්ෂේපයක් කියන එක. එහෙම නැත්නම් කියන්න පුළුවන් ස්තර වෙන්වීමක්. ලේයර්ස් දෙකක් වෙන්වීමක් පරීක්ෂණවලදී පේනවා ඔයාලට. එතකොට අර ගොඩක් ස්ට්‍රක්චර්ඩ් එකට ඒ කියන්නේ ව්‍යුහගත බල ඔය සමාවේග අඳින ප්‍රශ්නත් එක්ක අපිට නිතරම ලැබෙනවා එක්තරා සංයෝගයක් අණුක සූත්‍රය මෙන්න මෙහෙම වෙනවා. ඒ සංයෝගයට නිර්ජල සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl දාදී ෂණිකව අවක්ෂේපයක් නැත්නම් අවිලතාවක් ලැබුණා ස්තර වෙන් වුණා. ඒතර කවුද? ටෘතීක ඇල්කොහොලයක්. මේ වගේ ටෘතීක ඇල්කොහොලයක්. තව මේ කාබන තව ගොඩක් තියෙන පුළුවන් CH2 තව කාබන් ගොඩක් තියෙන පුළුවන්. හරි පැති ගන්න OH කාබන් තුන් පැත්තෙන් කාබන් නම් ටෘතීක ඇල්කොහොලයක්. එහෙනම් ටෘතීක ඇල්කොහොලයක් තමයි ලූකස් පරීක්ෂාදී ෂණිකව ස්තර වෙන් වෙන්නේ නැත්නම් ෂණිකව අවිලතාවයක් ගෙන දෙන්නේ. ද්විතීක ඇල්කොහොලයක් වුණා නම් ද්විතීක ඇල්කොහොලයකටත් මේ ලූකස් පරීක්ෂාවේදී අවිලතාවක් දෙන්න පුළුවන්, ස්තර වෙන්වීමක් දෙන්න පුළුවන්. හැබැයි හෙමින් ෂණිකව මේ ඵලය ලැබෙන්නේ නැහැ, ටිකක් වෙලා යනවා. ඒතර ලූකස් පරීක්ෂාවේදී ෂණිකව පිළිතුරු ලබා දෙයි, ෂණිකව අවක්ෂේපයක් ලබා දෙයි, ෂණිකව ස්තර වෙන් වේ කියලා කිව්වොතින් ටෘතීක ඇල්කොහොලයක් තමයි. සෙමින් ප්‍රතික්‍රියා කරයි යම් කාලයක් ගත වීමේදී අවක්ෂේපය දෙයි. එහෙම කිව්වනම් අන ද්විතීක ඇල්කොහොලයක් වෙන්න පුළුවන්. ප්‍රාථමික ඇල්කොහොල නම් මේ ලූකස් එක්ක ප්‍රතික්‍රියාව සාර්ථක නැහැ. ඊටාම සෙමින් කියලා කියන්න පුළුවන් ඕනනම් ඵලය ලබා දෙන්නේ. නැත්තම් ප්‍රතික්‍රියාවක් නොමැති තරම් කියලාත් කියන්න පුළුවන්. එහෙනම් ලූකස් ප්‍රතිකාරකයේ සමග ඊටා සෙමින් ප්‍රතික්‍රියා කරයි. නැත්තම් කියන්න පුළුවන් ලූකස් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියාවක් නොමැති තරම් කියන්නත් පුළුවන්. ඊටා සෙමින් ප්‍රතික්‍රියා කරයි කිව්වත් ප්‍රතික්‍රියාවක් නැහැ වගේ කියලා කිව්වත් කවුද? ප්‍රාථමික ඇල්කොහොලයක්. ඒක සාර්ථක නැහැ ලූකස් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියාව. ද්විතීක ඇල්කොහොලයක් නම් සාමාන්‍ය විදියට ප්‍රතික්‍රියා වෙනවා. ෂණිකව නෙමෙයි. හැබැයි සාමාන්‍ය වේගයෙන් ප්‍රතික්‍රියා වෙනවා. සෙමින් ප්‍රතික්‍රියා වෙනවා. ඊටා සෙමින් කියන්න බෑ. එතකොට සාමාන්‍ය විදියට ප්‍රතික්‍රියා වෙනවා. ටෘතීක ඇල්කොහොලයක් නම් තමයි ලූකස් පරීක්ෂාදී ඊටාම වේගෙන් ෂණිකවම ප්‍රතික්‍රියා වෙනවා කිව්වොත් ටෘතීක ඇල්කොහොලයක්. එතකොට ලූකස් පරීක්ෂාව වැදගත්. ඊළඟට බ්‍රේඩි පරීක්ෂාව කියලා එකක් තියෙනවා. මේ නම් විතරයි ටිකක් අමුතු. මේ බ්‍රේඩි පරීක්ෂාව කියන එක අපි මම ඔයාලට කලින් පරිවර්තනයකදීත් මේ වගේ දෙයක් ඉගැන්නුවා. එතන තියෙනවා බ්‍රේඩි ප්‍රතිකාරකය කියලා ටිකක් මතක තියාගන්න අමාරු ව්‍යුහයක්. බෙන්සීන් අඩංගු සංයෝගයක් මෙන්න මේ වගේ NH NH2 කියලා කාණ්ඩයක්
බෙන්සීන්ට තියෙනවා. මේකට කියනවා හයිඩ්‍රසීන් කියලා. බෙන්සීන්ට NH2 කියලා සංයෝගයක් හයිඩ්‍රසීන්. මෙතන ගත්තොත් මෙතන ඉඳන් එක දෙවෙනි ස්ථානයේ කාබන්ටයි, ඒ කියන්නේ ඕතෝ ස්ථානයට, මෙතන ඉඳන් 1 2 3 4 ස්ථාන කියන්නේ පැරා ස්ථානයට නයිට්‍රෝ කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ හයිඩ්‍රසීන් වල NH2 කියන මේ සංයෝගයට, මේ හයිඩ්‍රසීන් කියන සංයෝගයට 1 2 දෙවෙනි ස්ථානය කියන්නේ ඕතෝ ස්ථානය. 3 4 කියන්නේ පැරා ස්ථානය. ඕතෝ තැනටයි මෙතනට සාපේක්ෂව ළඟම ස්ථානය ඕතෝ, විරුද්ධ පැත්ත පැරා. ඕතෝ ස්ථානටයි පැරා ස්ථානටයි නයිට්‍රෝ කාණ්ඩ දෙකක්. ඒ කියන්නේ මෙතින් ඉඳන් ගත්තොත් 1 2 ස්ථානය සහ 3 4 ස්ථානය. 2 සහ 4 ස්ථානවල නයිට්‍රෝ කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙන. ඒකින්ද නමක් දානවා මේකට 2,4 කියන්නේ දෙවෙනි ස්ථානයේ සහ හතරවෙනි ස්ථානයේ ඩයිනයිට්‍රෝ. හරිද? මෙතන හයිඩ්‍රසීන් නෙමෙයි, අර බෙන්සීන් ඉන්න හින්දා කියන්නේ පෙනිල් හයිඩ්‍රසීන් කියලා. මට ඉස්සෙල්ලා පොඩ්ඩක් එතන අමතක වුණා. බෙන්සීන්ට NH2 ඉන්නකොට අපි කියන්නේ පෙනිල් හයිඩ්‍රසීන් කියලා. පෙනිල් කාණ්ඩයක් කියන එකෙන් කියවෙන්නේ බෙන්සීන් ඉන්නවා කියන එක තමයි පෙනිල් හයිඩ්‍රසීන්. හරි. එතකොට නිකම්ම හයිඩ්‍රසීන් නෙමෙයි, මේ බෙන්සීන්ට NH2 තියෙනකොට අපි කියන්නේ පෙනිල් හයිඩ්‍රසීන් කියලා. පෙනිල් කාණ්ඩයක් කියලා කියන්නේ බෙන්සීන් ඉන්නවා කියන එක. නිකම්ම හයිඩ්‍රසීන් කියන්නේ වෙනත් කෙනෙක්. හොඳ, ඒක නෙමෙයි. බෙන්සීන් මට ඉස්සෙල්ලා පෙනිල් කියන වචනේ අමතක වුණා කියන්න. පෙනිල් හයිඩ්‍රසීන්. එතකොට NH පෙනිල් කාණ්ඩයක් කියන්නේ බෙන්සීන් ඉන්නවා කියන තමයි එතන අදහස් කරන්නේ. එතකොට මේ පෙනිල් හයිඩ්‍රසීන් කියන සංයෝගය බෙන්සීන්ට NH2 මේක ඇමීනයක්. මේක ඇමීනයක්. NH2 කියන්නේ මේක ඇමීනයක්. මේ පෙනිල් හයිඩ්‍රසීන් කියන සංයෝගයේ බෙන්සීන්ට NH2, ඒකේ දෙවෙනි ස්ථානය කියන්නේ ඕතු ස්ථානය සහ හතරවෙනි ස්ථානය කියන්නේ පැරා ස්ථානයේ නයිට්‍රෝ කාණ්ඩ දෙකක්, ඩයි කියන්නේ දෙකක් කියන එක ඩයි නයිට්‍රෝ. නයිට්‍රෝ කාණ්ඩ දෙකක්. ඩයිනයිට්‍රෝ පෙනිල් හයිඩ්‍රසීන් කියලා කියනවා 2,4 ඩයිනයිට්‍රෝ පෙනිල් හයිඩ්‍රසීන් කියලා. කෙටියෙන් ඕකට අපි කියනවා 2,4-DNP කියලා. විභාගේ පේපර් එක යන්නේ එහෙම තමයි දෙන්නේ. එතකොට ඒ දිග නමක් දැනගන්න. මොකද මම මේක කියන්නේ අර අපිට පරිවර්තන වලට නෙමෙයි ඕන වෙන්නේ. අපිට ඕන වෙන්නේ ස්ට්‍රක්චර්ඩ් එකට. දැන් ඊගාව කොටසේදී අපි කතා කරනවා ව්‍යුහන් දින ප්‍රශ්න. එතනදී ඕන වෙන්නේ. එතකොට මේකේ බෙන්සීන්ට NH2 නම් පෙනිල් හයිඩ්‍රසීන්. ඒකේ දෙවෙනි ස්ථානයේ හතරවෙනි ස්ථානයේ නයිට්‍රෝ හින්දා අපි කියනවා 2,4 ඉරි කැලක් ගහලා මෙහෙම ඩයි කියන්නේ දෙකක්, නයිට්‍රෝ ඒවා දෙකක්, පෙනිල් හයිඩ්‍රසීන් කියලා. මේක කෙටියෙන් කියන්නේ 2,4-DNP කියලා. දෙවෙනි ස්ථානයේ හතරවෙනි ස්ථානයේ DNP කියලාම කෙටියෙන් කියනවා. DNPH කියන්නත් පුළුවන්, නැත්නම් DNP කියන්න පුළුවන්, DNPH කියන්නත් පුළුවන්. ඩයි නයිට්‍රෝ පෙනිල් හයිඩ්‍රසීන්. ඩයි නයිට්‍රෝ පෙනිල් හයිඩ්‍රසීන් නැත්නම් DNP කියලා විතරක් කියන්නත් පුළුවන්. 2,4-DNP නැත්නම් 2,4-DNPH කියලා කියන්න පුළුවන්. මේ බ්‍රේඩි ප්‍රතිකාරකය කියලා මේකට කියන්නේ. බ්‍රේඩි ප්‍රතිකාරකය. මෙන්න මේ බ්‍රේඩි ප්‍රතිකාරකය කියන එකට පුළුවන් ඇල්ඩිහයිඩ් කීටෝන එක්ක ප්‍රතික්‍රියා කරලා කහ තැඹිලි අවක්ෂේපයක් දෙන්න. ඇල්ඩිහයිඩ් වලටත් පුළුවන්, කීටෝන වලටත් පුළුවන්. අපිට කවුද කියන්න බෑ. මේ 2,4-DNP නැත්නම් 2,4-DNPH එක 2,4-ඩයිනයිට්‍රෝ පෙනිල් හයිඩ්‍රසීන් මෙන්න මේ සංයෝගයත් එක්ක බ්‍රේඩි ප්‍රතිකාරකය කියලා කියන්නේ. බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක කහ තැඹිලි අවක්ෂේපයක් දෙනවා කියලා කිව්වොත් ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන්, කීටෝනයක් වෙන්නත් පුළුවන්. කවුද කියලා කියන්න බෑ. අපිට ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන්, කීටෝනයක් වෙන්නත් පුළුවන්. දෙකෙන් මොකක්ද කියලා කියන්න බෑ. එතකොට එතනදි වෙන ප්‍රතික්‍රියාව ගත්තොත් ඔයා මීට කලින් දන්න එකක් මෙන්න මේ වගේ හිතනකො කීටෝනයක් තිබුණා කියලා. CH3COCH3 මේ කීටෝනෙට දැම්මොත් මේ NH2 කෙනා මොකද වෙන්නේ? කලිනුත් කියලා දුන්නා. ජලාණුවක් ඉවත් වෙනව නේද? මේ ඔක්සිජනුයි මේ H2යි මෙහෙම ගැලවෙලා ජලාණුවක් ඉවත් වෙනවා. ජලාණුවක් ඉවත් වෙලා කාබන් ද්විත්ව බන්ධනයේ N එකක් හැදෙනව නේද? පරිවර්තන වලටත් ඒක නිතරම එනවා. මේක නෙමෙයි. ඒ කියන්නේ වෙනත් ඇමීන CH3NH2 වගේ ඇමීනත් එක්ක මම කලින් කතා කරා. ඇමීනත් එක්ක මේ වගේ කීටෝන හරි ඇල්ඩිහයිඩ් හරි ප්‍රතික්‍රියා කරලා පුළුවන් ලබා දෙන්න කාබන් ද්විත්ව බන්ධනයේ N කොටස් තියෙන සංයෝග. එතකොට මෙතනත් ඒ වගේ තමයි ඔයාලට පුළුවන් මේ NO2 කාණ්ඩේව මුකුත් වෙනස් වෙන්නේ නැහැ. එහෙමම ලියන්න. ඒව එහෙමම ලියන්න. මෙන්න මේ N ට දැන් මේ N ගේ බන්ධන දෙකක් අයින් වෙනවනේ. මේ NH2 ගේ මේ N ගේ බන්ධන දෙකක් අයින් වෙනවා. මේ ඔක්සිජන් ගේ බන්ධන දෙකක් අයින් වෙනවා. අන්න ඒ දෙන්න අලුතෙන් හදා ගන්නවා කාබන් එකෙන් ද්විත්ව බන්ධනයක්.
ජලාණුවක් ඉවත් වෙන එක වෙන්නේ මුකුත් වෙන මුකුත් දාන්න අවශ්‍ය නැහැ. ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් මෙතනින් ගන්න පුළුවන්. කැමති නම් ඇල්ඩිහයිඩයක් නැත්නම් කීටෝනයක්. ඒකට දාන්න මෙන්න මේ 24DNP නැත්නම් 24DNPH බ්‍රේඩි ප්‍රතිකාරකය. දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ H2 ජලාණුවක් ඉවත් වෙලා මෙන්න මේ එන්ට මේ කාබන් බැඳෙනවා ද්විත්ව බන්ධනකින් මේ විදියට. පරිවර්තන වලත් අපිට මේ වගේ වාව මේක නෙමෙයි මේ වගේ වෙනත් ඒවාව කාබන් ද්විත්ව බන්ධනේ එන් තියෙනවා. අපි මොකක්ද එතෙන්දි කරේ? කාබන් එන්නේ ද්විත්ව බන්ධනේ ඕ කෙනෙක් කීටෝනයක් හරි ඇල්ඩිහයිඩයක් හරි මෙතන එන්නේ NH2 තමයි ඊට කලින් තියෙන්නේ ජලාණුවක් ඉවත් වෙලායි මෙයා ලැබෙන්නේ. මෙතනත් ඒ වගේම ප්‍රතික්‍රියාවක් අපි බ්‍රේඩි පරීක්ෂාව කියලා කියන්නේ අන්න මේ ලැබෙන ඵලය ගත්තොත් කහ තැඹිලි අවක්ෂේපයක්. මෙයා කහ තැඹිලි අවක්ෂේපයක්. මේ ලැබෙන ඵලය ගත්තොත් කහ තැඹිලි අවක්ෂේපයක්. එහෙනම් බ්‍රේඩි පරීක්ෂාවේදී නැත්තම් 24DNP සමග බ්‍රේඩි පරීක්ෂාවේදී කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දෙන්නේ කවුද? ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන් නැත්නම් මේ වගේ කීටෝනයක් වෙන්නත් පුළුවන් දෙකම හරි ඇල්ඩිහයිඩ හෝ කීටෝන කියන දෙකොල්ලම පුළුවන් බ්‍රේඩි ප්‍රතිකාරකේ නැත්නම් 24DNP සමග නැත්නම් 24DNPH සමග කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දෙන්න. ඒකේ අපි බ්‍රේඩි ප්‍රතිකාරකේ ඒ ව්‍යුහය අඩංගු සංයෝගයේ ව්‍යුහය අඳින්න දරන් ඉන්න ඕනේ. මේ ලැබෙන ඵලයේ ව්‍යුහය ඒ ටික ඔක්කොම ඕන වෙනවා අපේ ස්ට්‍රක්චර්ඩ් එකේම ඕන වෙනවා. පරිවර්තන වලට නම් මේක ඕන වෙන්නේ නැහැ. පරිවර්තන වලට ඕන වෙනවා වෙනත් විදිහ ඒවා මේ කාබන් ද්විත්ව බන්ධනයෙන් තියෙන අපි කර කලින් කතා කරේ සරල ඒවා. මෙච්චර මේ වගේ එකක් පරිවර්තනයකට අපිට මේ වගේ එකක් හදලා දෙන්නේ නැහැ. නමුත් අපි ඵල ලියන්න මේ ප්‍රැක්ටිකල් වලදී මේක උගන්වන නිසා දැනන් ඉන්න ඕන. එතකොට දැන් හරි. ඒ පරීක්ෂණයත් හරි. ඒතර බ්‍රේඩි පරීක්ෂාවට උත්තර දුන්නා නැත්නම් බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග කහ තැඹිලි අවක්ෂේපයක් ලබා දුන්නා කියලා කිව්වොතින් ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන් කීටෝනයක් වෙන්නත් පුළුවන්. වෙන කවුරුත් නැහැ හැබැයි. 24DNP සමග නැත්නම් බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග කහ තැඹිලි අවක්ෂේපයක් දුන්නා කියලා කිව්වොත් අපිට හිතෙනවා මේක ඇල්ඩිහයිඩයක් වෙන්න පුළුවන් නැත්නම් කීටෝනයක් වෙන්න පුළුවන්. අපි කවුද කියන්න හරියටම දන්නේ නැහැ. එක්කෝ ඇල්ඩිහයිඩයක් නැත්නම් කීටෝනයක්. හැබැයි ඔන්න ඔය එක්කම තව පරීක්ෂණයක් කරොත් අපිට හරියටම කියන්න පුළුවන් ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියලා. ඒ කියන්නේ බ්‍රේඩි පරීක්ෂාව කරොත් අපිට කියන්න පුළුවන් මෙය ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් විය හැක. කියන්නේ කහ තැඹිලි අවක්ෂේපයක් දුන්නොත් එහෙම දුන්නේ නැත්නම් ඇල්ඩිහයිඩයක්වත් කීටෝනයක්වත් නෙමෙයි. අපිට කිව්වොත් එහෙම බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග සංයෝගයක් ප්‍රතික්‍රියා කෙරෙව්වා. ඒ බ්‍රේඩි ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරවදී කහ තැඹිලි අවක්ෂේපයක් දුන්නා කියලා අපිට කියන්න පුළුවන් මේ සංයෝගය තුල ඇල්ඩිහයිඩ කාණ්ඩයක් හෝ කීටෝන කාණ්ඩයක් ඔය දෙකෙන් එකක් තියෙන්න පුළුවන්. ඒකම තව සාම්පල්යක් කරන් තව ප්‍රැක්ටිකල් එකක් කරොත් එහෙම අපිට හරියටම කියන්න පුළුවන් මේක ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියලා. ඔන්න ඔය ඇල්ඩිහයිඩ සහ කීටෝන අතරින් මතක තියාගන්න ඇල්ඩිහයිඩ වලට පුළුවන් අර ටොලරන්ස් ප්‍රතිකාරකය අර Ag+ අඩංගු සංයෝගය Ag+ එක්ක NH2 දෙකක් එකතු වෙලා සංකීර්ණ අයනයක් හැදුවේ ඩයිඇමින් සිලවන් අයන් කියන D ගුණයේදී හම්බෙන සංගත සංකීර්ණය. ඔන්න ඔය කෙනා දැම්මොත් එහෙම ඇල්ඩිහයිඩ් එකට රිදී හැදෙනවා. උදාසීන රිදී ලෝහය. ඒ කියන්නේ අපි ඒකට කියනවා ඒක නිරීක්ෂණය වෙන්නේ ඊටාම තුනී රිදී ස්තරයක් නිර්මාණය වෙනවා. අපි ඒකට කියන්නේ රිදී කැඩපතක් නැත්නම් රිදී දර්පණයක් කියලා. රිදී කැඩපතක් නැත්නම් රිදී දර්පණයක් නිරීක්ෂණය වෙනවා කියලා කියනවා. ඊටාම තුනී රිදී ස්තරයක් නිර්මාණය වෙනවා. රිදී ලෝහය උදාසීන Ag නිර්මාණය වෙනවා. එතකොට මතක තියාගන්න ඔය ඇල්ඩිහයිඩ් කීටෝන කියන දෙකෙන් ඒකට හේතුව ගත්තොත් ඇත්තටම කීටෝන වලට ඔක්සිකරණය වෙන්න අපහසුයි. නමුත් ඇල්ඩිහයිඩ් වලට ඔක්සිකරණය වෙන්න පුළුවන් කාබොක්සිලික් අම්ලයක් දක්වා. ඒ කියන්නේ ආම්ලික KMnO4 දාද්දී ආම්ලික ඩයිට්‍රෝමේට් දාද්දී වගේ කෙනෙක් දාද්දී ඇල්ඩිහයිඩ් එකට පුළුවන් කාබොක්සිලික් අම්ලයක් දක්වා ඔක්සිකරණය වෙන්න. ඇල්ඩිහයිඩ් කාණ්ඩයකට පුළුවන් COH කාණ්ඩයකට COOH වෙන්න. මෙතනදිත් ඒ වැඩේ පුළුවන්. COH කාණ්ඩයට පුළුවන් COOH කාණ්ඩයක් දක්වා ඔක්සිකරණය වෙන්න. පැහැදිලිද? ඇල්ඩිහයිඩ කාණ්ඩයකදී ඒ කාබන්ගේ ඔක්සිකරණාංකය පුළුවන් තව වැඩි වෙන්න ඔක්සිකරණය වෙන්න. දාන්න පුළුවන් ආම්ලික KMnO4 ආම්ලික ඩයිට්‍රෝමේට් නැත්නම් අපිට පුළුවන් මේ වගේ ටොලරන්ස් ප්‍රතිකාරකය කියන්නේ ඇමෝනිය AgNO3 වගේ එකක් දාලා අපිට පුළුවන් මෙන්න මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩේ COH කාණ්ඩේ COOH දක්වා COOH කාණ්ඩයක් දක්වා ඔක්සිකරණය කරන්න. එතෙන්දී අර ටොලරන්ස් ප්‍රතිකාරකේ මොකද වෙන්නේ? එහෙම ගත්තේ ටොලරන්ස් ප්‍රතිකාරකේ නම් එයා ඔක්සිහරණයක් වෙනවා. දැන් කීටෝන වලට ඔක්සිකරණය කරන්න අමාරුයි කීටෝන. කීටෝන ටොලරන්ස් එක මුකුත් වෙන්නේ නැහැ. කීටෝන ගත්තොත් ඔක්සිකරණය කරන්න අපහසුයි. කියන කීටෝන ටොලරන්ස් එක ප්‍රතික්‍රියාවක් කරන්නේ නැහැ. නමුත් ඇල්ඩිහයිඩ් පුළුවන් ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් කාණ්ඩයක් හදන්න COOH කාණ්ඩයක් හදන්න. එතකොට ඇල්ඩිහයිඩ් කාණ්ඩය ඔක්සිකරණය වෙනවා COOH බවට. එහෙනම් ටොලරන්ස් Ag+ එකේ තියෙන්නේ ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් Ag1+ තියෙන කෙනා ඔක්සිහරණයක් වෙනවා උදාසීන Ag බවට. ඉතින් උදාසීන Ag හැදෙනවා මෙතනදී. ඒ කියන්නේ රිදී හැදෙනවා රිදී ස්තරයක් අපි කියනවා රිදී දර්පණයක් රිදී කැටපතක් ලැබෙනවා කියලා රිදී කැටපත් පරීක්ෂාව කියලා මේකට කියන එකින්ද. ඒතර පටල ගන්න එපා. ඔය ටොලරන්ස් පරීක්ෂාව අපට අවස්ථා දෙකකදී හම්බ වෙනවා. මොකද්ද? ටොලරන්ස් ප්‍රතිකාරකේ අපට අවස්ථා දෙකකදී හම්බ වෙනවා. මොකක්ද ඒක අවස්ථාවක්?
එක අවස්ථාවක් තමයි ආම්ලිකෙච්ච හඳුනා ගන්නත් ටොලරන්ස් පාවිච්චි කරනවා. එතනදී මොකද උනේ? එතනදී මේ ඔක්සිකරණ හරන සිද්ධියක් වෙන්නේ නැහැ. එතන වෙන්නේ ආම්ලිකෙච්ච ගැලවිලා Ag හයි වෙනවා. එතකොට සුදු පාට අවක්ෂේපයක්. ආම්ලිකෙච්ච අඩංගු ඇල්කයිනයක් ටොලරන්ස් ප්‍රතිකාරකේ නැත්නම් ඇමෝනීය AgNO3 දාදී සුදු පාට අවක්ෂේපයක් දෙනවා. එතන ඔක්සිකරණ ඔක්සිහරණයක් වෙන්නේ නැහැ. ආම්ලිකෙච්ච ගැලවිලා මොකද වෙන්නේ? ආම්ලිකෙච්ච ගැලවිලා හයි වෙනවා Ag. එතකොට සුදු පාට අවක්ෂේපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදිත් එනවා අපට ටොලරන්ස් ප්‍රතිකාරකේ නැත්නම් ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් කියන ප්‍රතිකාරකේ ටොලරන්ස් ප්‍රතිකාරකේ කොහොමද ඇල්ඩිහයිඩ් කීටෝන වෙන් කරලා හඳුනා ගන්න. කීටෝනයකට ටොලරන්ස් ප්‍රතිකාරකේ දැම්ම කියලා මුකුත් අපට නිරීක්ෂණයක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඇල්ඩිහයිඩයක්. ඔය ඇල්ඩිහයිඩයකට දැම්මොතින් ටොලරන්ස් ප්‍රතිකාරකේ කියන්නේ ඇමෝනිය AgNO3 මොකද වෙන්නේ? රිදී හැදෙනවා. අපි කියනවා රිදී දර්පණයක් නැත්නම් රිදී කැටපතක් ලැබෙනවා කියලා. එතන වෙන දේ තමයි මම ඔයාලට කිව්වේ. ඇල්ඩිහයිඩයේ ඔක්සිකරණය වෙනවා. එතනදී ඇමෝනිය AgNO3 නැත්නම් ටොලරන්ස් ප්‍රතිකාරකයේ තියෙන සිල්වගේ ධනයක ඔක්සිකරණ අවස්ථාව උදාසීන Ag බිඳුව දක්වා සිල්ව ලෝහය දක්වා ඔක්සිහරණය වෙනවා. ඒතර ඔක්සිකරණ ඔක්සිහරණ මම කලිනුත් කිව්වා ඒක වෙනම පාඩමක් රෙඩොක්ස් කෙමිස්ට්‍රි වෙනම පාඩමක්. අපිට ඒක දැන් සම්පූර්ණයෙන් මෙතන මේ දේවල් සංකල්ප කියලා දෙන්න කිව්වොත් ලොකු කාලයක් ගත වෙන හින්දා මම ඒවා කියන්න යන්නේ නැහැ. කෙටියෙන් මතක් කරේ එතකොට ඇමෝනිය AgNO3 නැත්නම් ටොලරන්ස් ප්‍රතිකාරකයේ දාද්දි කීටෝන විපර්යාසයකට ලක් වෙන්නේ නැහැ. මොකද කීටෝන වලට ඔක්සිකරණය වෙන්න අමාරුයි. කලාතුරකින් විශේෂ තත්වයකදී අරගෙන කීටෝනයකට ගොඩක් වෙලාට ඔක්සිකරණය අපහසුයි. හැබැයි ඇල්ඩිහයිඩ් වලට පහසුවෙන් පුළුවන් කාබොක්සිලික් කාණ්ඩයක් දක්වා COH ඇල්ඩිහයිඩ් කාණ්ඩය COOH කාබොක්සිලික් කාණ්ඩයක් දක්වා ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඉතින් ඇල්ඩිහයිඩ් කාණ්ඩය ඔක්සිකරණය වෙනකොට අර ටොලරන්ස් ප්‍රතිකාරකයට පුළුවන් ඔක්සිහරණය වෙලා රිදී ලබා දෙන්න. ඒක තමයි අපි රිදී කැටපතක් නැත්නම් රිදී දර්පණයක් කියලා කියන්නේ. එතකොට එහෙනම් බ්‍රේඩි පරීක්ෂාවයි ඔය රිදී කැටපත් පරීක්ෂාවයි නැත්නම් ටොලරන්ස් පරීක්ෂාවයි ළඟින් යනවා. මොකද හේතුව බ්‍රේඩි පරීක්ෂාව කරොත් අපිට කියන්න පුළුවන් මොකද්ද? බ්‍රේඩි පරීක්ෂාව කරොත් අපිට කියන්න පුළුවන් බ්‍රේඩි ප්‍රතිකාරකයේ සමග කහ තැඹිලි අවක්ෂේපයක් දෙනවා කොහොදින් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයකි. ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන් කීටෝනයක් වෙන්නත් පුළුවන් දෙකෙන් මොකක්ද කියලා අපිට කියන්න බෑ. එතකොට බ්‍රේඩි නැත්නම් අපිට කියන්න පුළුවන් 2,4-DNP එක්ක කහ තැඹිලි අවක්ෂේපයක් දෙනකොත් අපිට කියන්න පුළුවන් මේක ඇල්ඩිහයිඩයක් වෙන්නත් පුළුවන් නැත්නම් කීටෝනයක් වෙන්නත් පුළුවන්. ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් දෙකෙන් එකක්. තවදුරටත් අපි කිව්වොත් එහෙම මේක ඇමෝනිය AgNO3 නැත්නම් ටොලරන්ස් එක්කත් ප්‍රතික්‍රියා කෙරෙව්වා කියලා. එතකොට මොකක්ද කියන්න පුළුවන්? හරි බ්‍රේඩි පරීක්ෂාවට උත්තර දුන්නා. බ්‍රේඩි පරීක්ෂාවේදී කහ තැඹිලි අවක්ෂේපයක් දුන්නේ. එහෙනම් අපි දන්නවා මේක ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් ඔය දෙකෙන් එකක්. හරියටම කවුද කියන්න පුළුවන්? ඔය දෙන්න වෙන වෙනම අපි ප්‍රතික්‍රියා කරොත් එහෙම ටොලරන්ස් ප්‍රතිකාරකයක් එක්ක කීටෝනයක් නම් ටොලරන්ස් එක ප්‍රතික්‍රියාවක් නැහැ. මොකුත් නිරීක්ෂණයක් නැහැ. ඇල්ඩිහයිඩයක් නම් ටොලරන්ස් එක ප්‍රතික්‍රියා කරුවාට පස්සේ රිදී දර්පණය නැත්නම් රිදී කැටපතක් ලැබෙනවා. ඒතර ඔය දෙක ගොඩක් වැදගත්. මම ආයෙ කිව්වොත් එහෙම එනම් බ්‍රේඩි පරීක්ෂාවේදී කහ තැඹිලි අවක්ෂේපිකුත් දීලා ටොලරන්ස් පරීක්ෂාවේදී රිදී කැටපතකුත් දුන්නා කිව්වනම් එහෙනම් පැහැදිලිවම ඇල්ඩිහයිඩයක්. බ්‍රේඩි පරීක්ෂාවේදී කහ තැඹිලි අවක්ෂේපයක් දුන්නට ටොලරන්ස් පරීක්ෂාවේදී නිරීක්ෂණයක් නැහැ කිව්වොත් එහෙනම් කවුද කීටෝනේ? ඒතර මේ දෙක ළඟින් යන්නේ ඒක. ඔය රිදී කැටපත් කතාවට අමතරව ඕනනම් තව තියෙනවා පේලින් ප්‍රතිකාරකය කියලා එකක්. කොපර් 2+ අඩංගු ද්‍රාවණයක්. කොපර් 2+ අඩංගු ද්‍රාවණයක් පේලින් ප්‍රතිකාරකය කියලා එකක්. ඔය ඇල්ඩිහයිඩයි කීටෝනයි පේලින් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වහම කීටෝන නම් මුකුත් වෙන්නේ නැහැ. පේලින් ප්‍රතිකාරකය කියන්නේ කොපර් 2+ අඩංගු ද්‍රාවණයක්. පේලින් ප්‍රතිකාරකයේ දාද්දි කීටෝන වලට නම් කිසිම විපර්යාසයක් නැහැ. හැබැයි ඇල්ඩිහයිඩයකට දාද්දි පේලින් ප්‍රතිකාරකය මොකද වෙන්නේ? ලබා දෙනවා ගඩොල් රතු පාට අවක්ෂේපයක්. එතන Cu2O කියන cuprous oxide Cu2O කියන ගඩොල් රතු පාට අවක්ෂේපය ලබා දෙනවා. ඒක එච්චරම වැදගත් නැහැ. අපිට ටොලරන්ස් එක තමයි ගොඩක් නිතර අවශ්‍ය වෙන්නේ. ඇමෝනිය AgNO3 එක්ක ඇල්ඩිහයිඩ් රිදී කැටපතක් නැත්නම් රිදී දර්පණයක් දෙන එක. ඊට අමතරව ඉතින් ඔය ඇල්ඩිහයිඩ් කීටෝන වෙන් කර හඳුනා ගන්න පුළුවන්. කීටෝන පේලින් පරීක්ෂාවේදී මුකුත් නිරීක්ෂණයක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඇල්ඩිහයිඩයක් පේලින් ප්‍රතිකාරකයේ සමග පේලින් පරීක්ෂාවේදී ගඩොල් රතු පාට අවක්ෂේපයක් විදිහට Cu2O දෙනවා. එතනත් ඔය පේලින් පරීක්ෂාවේදී යම් පොඩි අපගමන වෙනස්කම් තියෙනවා. නමුත් ඒවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපෙන් බලාපොරොත්තු වෙන්නේ පොදුවේ ගත්තොත් කීටෝන නෙමෙයි ඇල්ඩිහයිඩ් තමයි පේලින් ප්‍රතිකාරකයත් එක්ක ගඩොල් රතු පාට අවක්ෂේපයක් Cu2O කියන ගඩොල් රතු පාට අවක්ෂේපයක් cuprous oxide ලබා දෙන්නේ කියන එක. ඒ ගැන ලොකුවට වැඩි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. හරි එතකොට අපි යන් තව පරීක්ෂණයකට ඩයසෝනියම් ලවණයක් අඳුන ගන්න විශේෂ පරීක්ෂණයක් තියෙනවා. ඒක ටිකක් අමාරු ප්‍රතික්‍රියාවක් පරිවර්තනය කරත් හැබැයි එන්න පුළුවන් ඒක. මේ මෑත කාලේ නම් ඇවිල්ලා නැහැ ටිකක් පරණ පේපර්ස් වලට ගියොත් නම් ඇවිල්ලා තියෙනවා. කෙටි ප්‍රශ්න වලට එහෙමත් හැබැයි අහලා තියෙනවා. ඩයසෝනියම් ලවණ හඳුන ගන්න විශේෂ පරීක්ෂණයක් තියෙනවා. දැන් ඩයසෝනියම් ලවණයක් කියන්නේ මේ N2Cl එකක්නේ. N2+ Cl-. මෙතන තියෙන්නේ අතරම N ත්‍රිත්ව බන්ධනයේ N එකක් තමයි තියෙන්නේ. මේකට දැම්මොත් එහෙම පීනෝල් මේ ඩයසෝනියම් ලවණයට පීනෝල් දැම්මොත් එහෙම
සාමාන්‍ය මෙතනදී පීනෝල් දිය කරන්න ප්‍රතික්‍රියා මාධ්‍ය විදියට NaOH වගේ භාෂ්මික මාධ්‍යයක් ගන්න. ඒතර පීනෝල් දැම්මොත් එහෙම ඩයසොනියම් ලවණයට වර්ණවත් ඩයි එකක් වර්ණවත් සායමක් ලබා දෙනවා. අපි කියනවා ඵලයේ රතු තැඹිලි පාට ඩයි එකක් කියලා. සායමක්. සායම් වර්ගයක්. එතකොට මේ N2Cl එක දැම්මොත් එහෙම පීනෝල් වලට වෙන්නේ පීනෝල් වල පැරාස්ථානයට කොහොමත් පීනෝල් මෙටායම් කාරකයක් නෙමෙයිනේ. මෙටා කියන්නේ NO2 COOH C ද්විත්ව බන්ධනය ඕ වෙනත් කාණ්ඩ. එනම් පීනෝල් එහෙම කෙනෙක් නෙමෙයි නම් මේක ඕතපරාය යොමු කාරකයක්. එතකොට මේ පීනෝල්ගේ පැරාස්ථානික කාබන්ගේ H ගලවලා අර නයිට්‍රජන් දෙකෙන් එකක් බැඳුණා මේ විදියට. මම ඔයාලට කිව්වේ මෙතන N2+ කියද්දි N ත්‍රිත්ව බන්ධනයෙන් තියෙන්නේ මැද තියෙනට බන්ධන 4යි යාට තමයි ප්ලස් ලැබිලා තියෙන්නේ. මම මේ ටිකක් කෙටියෙන් තමයි මේ සාරාංශය වාට දෙන්නේ විස්තර කරන්නේ මොකද පරිවර්තනයකුත් තව කරන්න අවශ්‍ය නිසා. එතකොට මේ N2Cl කියලා කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. N ත්‍රිත්ව බන්ධනයෙන් තමයි තියෙන්නේ. මේ මැදෙන්ට තමයි ප්ලස් එක ලැබෙන්නේ. ඊට පස්සේ Cl- මේකට ලං වෙලා තියෙනවා. ඇත්තට මේ ප්ලස් n ගාවට තමයි Cl- එක ලං වෙලා තියෙන්නේ. එතකොට කෙටියෙන් අපි මේකේ N2+ කියලා ලියන්නේ. මෙතන වෙන්නේ මේ එක ෆයි බන්ධනයක් ගැලවිලා මේ ත්‍රිත්ව බන්ධනෙන් එක බන්ධනයක් ගැලවිලා එතකොට මේ N උදාසීන වෙනවා. මේ කෙලවරෙන් බැඳෙනවා මෙන්න මේ පීනෝල්ගේ පැරාස්ථානික කාබන්ට. පීනෝල්ගේ මේ පැරාස්ථානික කාබන්ගේ H ගලවලා පීනෝල්ගේ මේ පැරාස්ථානික කාබන්ගේ H ගලවලා අන්නේ කාබන්ට මේ N එකක් බැඳෙනවා. එතකොට ඔන්න ඔය වගේ ඵලයක් තමයි ලැබෙන්නේ. මෙයා ගත්තොත් රතු තැඹිලි පැහැයට හුරුයි. අපි කියනවා රතු තැඹිලි සායමක් නැත්නම් රතු තැඹිලි ඩයි එකක් කියලා. එතකොට රතු තැඹිලි පාට සංයෝගයක් තමයි ලැබෙන්නේ වර්ණවත් ඩයි එකක්. ඒතර මේක යොදා ගන්නවා ඩයසෝනියම් ලවණ හඳුනා ගන්න පරීක්ෂණයක් විදියට. ඩයසෝනියම් ලවණයට දාද්දි පීනෝල් රතු තැඹිලි සායමක් ලැබෙයි කියලා ගොඩක් වෙලාවට පේපර් කියනවා. මෙතෙන්දී තව ඕන අමතර කාරණයක් කියන්නම් මේ පීනෝල් දිය කරන්න ප්‍රතික්‍රියා මාධ්‍ය වශයෙන් භාෂ්මික ද්‍රාවණයක් NaOH වගේ ද්‍රාවණයක් තමයි ගන්න. හැබැයි එතෙන්දී අර NaOH වැඩිපුර තිබුණොතින් ගනිපු NaOH මෙතන පීනෝල් එක්ක NaOH ප්‍රතික්‍රියා කළා මෙතන O- සෝඩියම් ප්ලස් වෙන්න පුළුවන් ලවණයක් වෙන්න පුළුවන්. අර ඇල්කොහොල නම් NaOH එක ප්‍රතික්‍රියා වෙන්නේ නැහනේ. නමුත් පීනෝල් ඇල්කොහොලයක් වගේ පෙවුනට ඇල්කොහොල් වලට වඩා ආම්ලිකයි. ඇල්කොහොල් නම් ඊටාම සුළු වශයෙන් තමයි යාන්තමට තමයි ඇල්කොහොල් වලට ආම්ලික ගුණ දක්වන්න පුළුවන්. නමුත් පීනෝල් වලට සැලකියුතු මට්ටමකට ආම්ලික ගුණ දක්වන්න පුළුවන්. ඒකින්ද මේ පීනෝල් කාණ්ඩේ මාධ්‍යයේ වැඩිපුර NaOH තිබ්බොත් එහෙම ප්‍රතික්‍රියා කරලා බෂ්මෙත් එක්ක පීනෝල් ආම්ලික ගුණ සාර්ථකව පෙන්වන හින්දා ඇල්කොහොල් වලට වඩා එතකොට NaOH එක පීනෝල් ප්‍රතික්‍රියා කරලා මෙතන O- සෝඩියම් ප්ලස් වෙන්න පුළුවන්. මොකක් වුණොත්ද ප්‍රතික්‍රියා මාධ්‍ය මම කිව්වා භාෂ්මික මාධ්‍යයක් කියලා ගන්න. ඒ අමතරව වැඩිපුර NaOH තිබ්බොත් අපට ඕනනම් මෙතන O- සෝඩියම් ප්ලස් කියලා ලියන්න පුළුවන්. ඒකට හැබැයි ලියන්න වෙනවා. එහෙම ලියන්න නම් NaOH මාධ්‍ය තුල පීනෝල් කියලා. නැත්නම් නිකම්ම ඔහම ලිව්වා නම් ඇති. Na අපිට දුන්නොත් පේපර් එකේදී NaOH මාධ්‍ය තුල පීනෝල් කියලාම දුන්නොත් විශේෂයෙන් අපි දැනගන්න ඕනේ වැඩිපුර NaOH තිබ්බොතින් අපිට ලියන්න පුළුවන් මෙතන OH නැතුව NaOH අතන මාධ්‍ය වැඩිපුර තිබ්බොත් O- සෝඩියම් ප්ලස් කියලා. නමුත් මූලික හරය ගත්තොත් මේක මතක තියාගන්න. එතකොට පීනෝල් දාද්දි මේ ඩයසෝනියම් ලවණයට පුළුවන් රතු තැඹිලි සායමක් ඩයි එකක් ලබා දෙන්න. ඒක ඩයසෝනියම් ලවණ හඳුනා ගන්න පරීක්ෂණයක් විදිහට කියනවා. එහෙනම් ඔයාලට පේපර් එකේ දැක්කොත් එහෙම පීනෝල් යෙදීමේදී නැත්නම් භාෂ්මික මාධ්‍යක පීනෝල් යෙදීමේදී රතු තැඹිලි සායමක් ලැබේ ඩයි එකක් ලැබේ කියලා අන්න ඩයසෝනියම් ලවණේ මතක් වෙන්න ඕනේ. ඩයසෝනියම් ලවණ හඳුනා ගන්න පරීක්ෂණයක්. පරිවර්තනයකටත් මේක එන්න පුළුවන් බොහොම සරල විදිහට. පීනෝල් එක පැත්තකින් එනවා. කොහොමද පීනෝල් හදන්නේ? ඇනිලීන් වලට NaNO2HCl 10ට වැඩි උෂ්ණත්වය දාලා. කොහොමද ඩයසෝනියම් හදන්නේ? ඇනිලීන් වලට NaNO2HCl 0.5 අඩු උෂ්ණත්වයදී දාලා. ඒතර එක පැත්තකින් පීනෝල් එනවා අනිත් පැත්තෙන් ඩයසෝනියම් ලවණ එනවා. දෙන්න එකතු කරලා මෙන්න මේ වගේ ඵලයක් ගන්න පුළුවන් රතු තැඹිලි සායම. ඒක පරිවර්තනයකට උනත් එන්න පුළුවන්. නමුත් ළඟපාත නම් ඇවිල්ලා නැහැ. ඉස්සරහට එන්න පුළුවන් නිසා මතක තියාගන්න ටිකක් අමාරු ප්‍රතික්‍රියාවක් එතන සිද්ධ වුණේ. මෙන්න මේ N ත්‍රිත්ව බන්ධනයෙන් කොටසෙන් එක බන්ධනයක් ගැලවිලා N ද්විත්ව බන්ධනයෙන් වෙලා මේ කෙලවරෙන් එක මේ පීනෝල්ගේ පැරාස්ථානික කාබන්ගේ H ගලවලා එතනට සම්බන්ධ වුණු එක. එතකොට ඒක ඩයසෝනියම් ලවණ හඳුනා ගන්න පරීක්ෂණය. ඊළඟට ගත්තොත් එහෙම තවත් කලින් කියපු දේවල් ටිකක් මම ඔයාලට මතක් කරන්නම්. NH2 කාණ්ඩයක් තියෙන කෙනෙක්. අපි ඒවට කියනවා ප්‍රාථමික ඇමීන කියලා. මොකද N එක පැත්තක ඉන්නේ කාබන් ඉන්නේ. N එක පැත්තෙන් නම් කාබන් ඉන්නේ ප්‍රාථමික ඇමීනයක්. අර ඇල්කොහොල් වගේ තමයි. ඇල්කොහොල් එකේදී OH කාබන්ට එක පැත්තෙන් නම් කාබන් ප්‍රාථමික ඇල්කොහොල්. OH කාබන්ට දෙපැත්තෙන් කාබන් නම් ද්විතීයික ඇල්කොහොල්. OH කාබන්ට තුන් පැත්තෙන් කාබන් නම් තෘතීයික ඇල්කොහොල්. ඇමීන් වලත් N එක පැත්තකින් නම් කාබන් ප්‍රාථමික ඇමීන්. N දෙපැත්තෙම කාබන් නම් ද්විතීයික ඇමීන්. N තුන් පැත්තෙම කාබන් තුනක් නම් පැති ගාන බලන්නේ තෘතීයික ඇමීන. මෙන්න මේ ප්‍රාථමික ඇමීන මේ වගේ NH2 කාණ්ඩ දින ප්‍රාථමික ඇමීනයක් අඳුන ගන්න පරීක්ෂාවක් තමයි නයිට්‍රස් අම්ලය දාද්දී උෂ්ණත්වය නොලිවත් කම නැහැ 20 සෙල්සියස් වගේ උෂ්ණත්වයක් ලියන්න පුළුවන් ඕනනම් මෙන්න මේ නැත්නම් අපිට දාන්න පුළුවන් විකල්පයක් විදියට නයිට්‍රස් අම්ල වෙනුවට
NaNO2 HCl ලියන්නත් පුළුවන්. 20ක් වගේ උෂ්ණත්වයකදී. මොකද වෙන්නේ මේ NH2 කාණ්ඩේ OH වෙනවා. මම කලිනුත් මේක කිව්වා. මේ NH2 කාණ්ඩේ OH වෙනවා. එතකොට අපිට නිරීක්ෂණය වෙනවා වායු බුබුලු පිටවීමක්. හේතුව මේ NH2 කාණ්ඩේ ගැලවෙද්දී නයිට්‍රජන් වායුව පිට වෙනවා. මේ NH2 කාණ්ඩේ ගැලවිලා යනකොට N2 වායුව පිට වෙනවා. ඒකින නිරීක්ෂණයක් තමයි ප්‍රාථමික ඇමීන එකට. ඒ කියන්නේ NH2 කාණ්ඩයක් තියෙන ඇමීන එකට N එක පැත්තෙන් නම් කාබන් බැඳෙන අපි ප්‍රාථමික ඇමීනයක් කියලා කියන්නේ. NH2 කාණ්ඩයක් තියෙන ඇමීනයක්. ඒ කියන්නේ ප්‍රාථමික ඇමීන එකට ඔයා දැම්මුත් එහෙම නයිට්‍රස් අම්ලය එහෙම නැත්නම් මෙතනත් මේ නයිට්‍රස් හැදෙනවනේ HNO2 මේ සෝඩියම් නයිට්‍රේට් සහ HCl ගන්නත් පුළුවන් වෙනුවට ඕන නම් දැම්මොත් සාමාන්‍ය උෂ්ණත්වයකදී 25ක් සෙල්සියස් 20ක් සෙල්සියස් වගේ උෂ්ණත්වයකදී මොකද වෙන්නේ මේ N ගැලවිලා ගිහිල්ලා මේක OH වෙනවනේ මේ N ගැලවිලා යද්දී අපිට පේනවා N2 වායුව වායු බුබුලු පිටවීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට NH2 කාණ්ඩයක් තියෙන බවට ඉංගියක් තමයි ඒක අපිට යම් තැනක පේපර් එකේ දැක්කොත් එimhe එක්තරා සංයෝගයකට දානවා කියලා නයිට්‍රස් නැත්නම් NaNO2 HCl කාමර උෂ්ණත්වයේදී නැත්නම් 20 සෙල්සියස් වගේ උෂ්ණත්වයක් ගන්න පුළුවන්. උෂ්ණත්වය නොලිව්වත් ලොකු ගැටලුවක් නෑ මම ඇයි කියලා එකක් කියන්නම්. වායු බුබුලු පිටවීමක් එතන N2 වායුවයි පිට වෙන්නේ අන්න ප්‍රාථමික ඇමීන් කාණ්ඩයක් NH2 කාණ්ඩයක් තියෙන බව අපිට කියන්න පුළුවන්. මෙන්න මෙයා වගේ මෙයාම විතරක් නෙමෙයි තව මොනවා හරි කාබන් තව 5ක් 6ක් කීයක් තිබුණත් කමක් නැහැ. කොහොම හරි NH2 කාණ්ඩයක් තියෙන්න ඕනේ ප්‍රාථමික ඇමීනයක් වෙන්න ওই විදියට. එතකොට දැන් සමහර ළමයි හිතන් ඉන්නවා මේ 0.5 උෂ්ණත්වයේදී මෙන්න මෙයා දැම්ම නම් ඩයසෝනියම් හදන්න පුළුවන් කියලා මේකෙනුත්. බෑ මේකෙන් ඩයසෝනියම් හදන්න බෑ. ඩයසෝනියම් හදන්න නම් බෙන්සීන්ගේ කාබන්ට NH2 තියෙන්න ඕන. දැන් මේ වගේ කට්ටියකින් ඩයසෝනියම් කොහොමත් හදන්න බෑ. ඒකයි මම කිව්වේ උෂ්ණත්වය නොලිව්වත් කමක් නැහැ කියලා. කොහොමත් ලැබෙන්න පුළුවන් මේකේ OH වෙන එක විතරයි. මොන උෂ්ණත්වය දැම්මත් මේක එකම විකල්පය මේ NH2 කාණ්ඩේ OH වෙන එක විතරයි. සමහර ළමයි හිතන් ඉන්නවා මෙතන NaNO2 0 සිට 5 සෙල්සියස් කියලා දුන්නා කියනකො ප්‍රශ්න පත්‍රේ. සමහරව හිතනවා එතකොට මේ N2Cl වෙයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. N2Cl N2+Cl- ඩයසෝනියම් ලවණ කියන ඒවා හදන්න පුළුවන් වෙන්නේ බෙන්සීන්ගේ කාබන් 6ක් තියෙනවනේ. බෙන්සීන්ගේ කාබන් 6න් එකකට හරි NH2 තිබුණොත් අපි කියනවා ඇනිලීන් කාණ්ඩයක් කියලා. ඔන්න ඇනිලීන් කාණ්ඩේ තිබුණොත් විතරයි ඩයසෝනියම් ලවණය හදන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බෙන්සීන්ගේ කාබන් 6න් එකකට NH2 කාණ්ඩයක් තිබුණොත් විතරයි 0.5 සෙල්සියස් දී NaNO2 HCl දාලා අර N2+Cl- කියන ඩයසෝනියම් ලවණය හදන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මොන උෂ්ණත්වය ගත්තත් 0.5 සෙල්සියස් ගත්තා වුණත් වැඩක් නැහැ. ලැබෙන ඵලය මොකද්ද? NH2 කාණ්ඩේ මෙන්න මේ වගේ OH බවට පත් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ ඇත්තටම අඩු උෂ්ණත්වයකදී දැම්ම වුණත් මෙතන NH2 කාණ්ඩේ OH බවට පත් වෙන එක තමයි වෙන්නේ. 0 සිට 5 වගේ අඩු උෂ්ණත්වයක් පාවිච්චි කරා වුණත් මෙතන NH2 කාණ්ඩේ N2Cl කරන්න බෑ. කියන්නේ බෙන්සීන්ගේ කාබන් 6න් එකකට තියෙන්න ඕනේ NH2 කාණ්ඩේ. දැන් බෙන්සීන් තිබුණා වුණත් බෙන්සීන්ගේ කාබන් 6න් එකකටවත් නැත්නම් NH2 කාණ්ඩේ දැන් මේ වගේ නම් ඒත් ඩයසෝනියම් හදන්න බෑ මොකද? මෙතන NH2 තිබුණාට බෙන්සීන්ගේ කාබන් වලට නෙමෙයිනේ තියෙන්නේ. බෙන්සීන්ගේ කාබන් 6 කියන්නේ මෙන්න මේවනේ. මේ එකකටවත් NH2 නැහැ. මේ තව ඈතට වෙන තමයි NH2 තියෙන්නේ. දැන් මේ වගේ කෙනෙක්ගෙන් වුණත් අපිට ඩයසෝනියම් හදන්න බෑ. ඒක ඉතාල වැදගත්. සමහරව හිතන් ඉන්නවා මේ NH2 තියෙන හැමෝගෙම ඩයසෝනියම් හදනවා කියලා. එහෙම බෑ. බෙන්සීන් තිබුණත් හැමෝම හරියන්නේ නැහැ. බෙන්සීන්ගේ කාබන් 6න් එකකට හරි NH2 තිබ්බොත් අන්න ඩයසෝනියම් හදන්න පුළුවන්. දැන් මේකෙනුත් ඩයසෝනියම් හදන්න බෑ. මොකද NH2 තියෙන්නේ බෙන්සීන්ගේ කාබන් 6න් එකකටවත් නෙමෙයිනේ. දැන් මේකෙන් ඩයසෝනියම් හදන්නත් බෑ. මේකෙන් හදන්නත් බෑ. ඒ වගේ වෙලාවට මොන උෂ්ණත්වය පාවිච්චි කරත් NaNO2 HCl දාද්දි ලැබෙන ඵලය මෙන්න මේ NH2 කාණ්ඩය OH වෙන බව. NH2 කාණ්ඩය OH වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඩයසෝනියම් කියලා හදන්න බෑ. එතකොට අන්න ඒ කාරණේත් පොඩ්ඩක් මතක තියාගන්න. එහෙනම් අපිට මේක වෙන් කර හඳුනා ගැනීමවලදී අවශ්‍ය වෙනවා. හිතන්නකො ප්‍රාථමික ඇමීනියක්, ද්විතීයික ඇමීනියක්, තෘතීයික ඇමීනයකට නයිට්‍රස් දැම්මා කියලා. නැත්නම් NaNO2 HCl දැම්මා කියලා කාමර උෂ්ණත්වයේදී වගේ. එතකොට ඔතනින් ප්‍රාථමික ඇමීනිය තමයි වායු බුබුලු පිටවීමක්. ඒ කියන්නේ N2 වායුව පිට වෙනවා. ඒ කියන්නේ NH2 කාණ්ඩේ OH බවට පත් වෙන්නේ ප්‍රාථමික ඇමීනියක් කියලා අපට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ තවත් පරීක්ෂා කිහිපයක් කියන්නම්. එකක් නම් ඔයා කලින් දන්නවා මොකක්ද පීනෝල් වලට බ්‍රෝමින් දියර දාද්දි දැන් කිව්වනේ අර බ්‍රෝමින් 3ක් කියන්නේ සුදු පාට අවක්ෂේපයක් කියලා. පීනෝල් වලට නැත්නම් ඇනිලින් වලටත් පුළුවන්. පීනෝල් වලට එහෙම නැත්නම් ඇනිලින් වලට ජලීය Br2 බ්‍රෝමින් දියර දාද්දි අර Br ඒවා 3ක් එනවා සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. එතෙන්දී අර බ්‍රෝමින් දියර වල දුමුරු පාට වර්ණයෙන් නිර්වර්ණ වෙනවා. මොකද බ්‍රෝමින් ජලීයමාදී දුමුරු පාට ද්‍රාවණයක්. ඒ දුමුරු පාට වර්ණ නැති වෙනවා. මොකද බ්‍රෝමින් ගිහිල්ලා අර කාබන් වලට බැඳෙනවනේ. එතකොට ජලීය බ්‍රෝමින්ගේ දුමුරු වර්ණේ නිර්වර්ණ වීමකුත් සිද්ධ වෙනවා. ඊට අමතරව මොකද්ද සුදු පාට අවක්ෂේප ලැබෙනවා. අර මම ඔයාලට කිව්වේ NH2 වල ඕතොපැරාතයන් තුනටම බ්‍රෝමින් 3ක් සම්බන්ධ වෙනවා. පීනෝල් OH කාණ්ඩේ තියෙන බෙන්සීන්ට ඒකේ ඕතොපැරාතයන් තුනටම OH Br 3ක් සම්බන්ධ වෙනවා. එතකොට සුදු පාට අවක්ෂේපේවා නේ.
පීනෝල්ට බ්‍රෝමින් 3ක් සම්බන්ධ වුණත් සුදු පාට අවක්ෂේපයක්, ඇනිලීන්ට බ්‍රෝමින් 3ක් සම්බන්ධ වුණත් සුදු පාට අවක්ෂේපයක්. එතකොට මේ ජලීය බ්‍රෝමින් දාද්දි මේ පීනෝල්ට හරි ඇනිලීන්ට හරි සුදු පාට අවක්ෂේපත් එක්ක ඒක මොකක්ද ලැබෙන්නේ? බ්‍රෝමින් දියරවල දුඹුරු වර්ණ නිර්වර්ණ වීමකුත් සිද්ධ වෙනවා. එතකොට අසන්තෘප්ත කට්ටිය විතරක් නෙමේ බ්‍රෝමින් දියර නිර්වර්ණ කරන්නේ නේ. ජලීය Br2 නිර්වර්ණ කරන්න අසන්තෘප්තයට ඇල්කීන ඇල්කයින වලට පුළුවන්. ඒ වගේම පීනෝල්ට සහ ඇනිලීන්ටත් පුළුවන් බ්‍රෝමින් දියරවල දුඹුරු වර්ණ නිර්වර්ණ කරන්න. හැබැයි එතෙන්දි විශේෂයෙන් වෙන්නේ ප්‍රධාන නිරීක්ෂණය වෙන්නේ සුදු පාට අවක්ෂේප ලැබෙන එක. ඊට පස්සේ පීනෝල් හඳුන ගන්න තව පරීක්ෂණයක් මම ඔයාලට කියන්නම්. පීනෝල් හඳුන ගන්න පුළුවන් උදාසීන ෆෙරික් ද්‍රාවණයක් එක්ක. උදාසීන මාධ්‍යයක් වෙන්න ඕනේ. ඒක ආම්ලික මාධ්‍යයක් වුණොත් ගැටලුකාරීන් උදාසීන මාධ්‍යයක ෆෙරික් සමග ප්‍රතික්‍රියා කරොත් එහෙම පීනෝල් ලැබෙනවා දම් පැහැති ද්‍රාවණයක්. ප්‍රතික්‍රියා අනවශ්‍යයි වෙයි ප්‍රතික්‍රියා නම් ඕන වෙන්නේ නැහැ. එතකොට පීනෝල් දැම්මොත් එහෙම ඔයා ෆෙරික් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියාවට. ඒ කියන්නේ ෆෙරික් ක්ලෝරයිඩ් සමග පීනෝල් ප්‍රතික්‍රියා කරනවා. ෆෙරික් අයනත් එක්ක පීනෝල් ප්‍රතික්‍රියා කරනවා. ලැබෙනවා පළ වශයෙන් දම් පැහැති ද්‍රාවණයක්. එතෙන්දී උදාසීන මාධ්‍යයක් කියලා තමයි කියන්නේ. මොකද මාධ්‍ය ආම්ලික වුණොත් එහෙම මේ කියන ඵලය ලැබෙන්නේ නැහැ. ඒතකොට උදාසීන මාධ්‍යයකදී කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග. උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග පීනෝල් ප්‍රතික්‍රියා කරවයි. උදාසීන ෆෙරික් ක්ලෝරයිඩ් සමග පීනෝල් ප්‍රතික්‍රියා කරවූ විට මොකද වෙන්නේ? දම් පැහැති ද්‍රාවණයක් ලැබෙයි කියලා අපි කියනවා. ගොඩාක් වැදගත් දෙයක් නන් නෙමෙයි හැබැයි ඒක. ඒතකොට ඔන්න රසායනිකව වෙන් කර හඳුන ගන්න පරීක්ෂා කියලා ওই ටික තමයි අපිට උගන්වන්න තියෙන්නේ. ඔන්න ওই ටික තමයි කියලා දුන්නේ දැන්. එතකොට ඒවත් සම්බන්ධ කරගෙන සමහරක් වෙලාවට පරිවර්තන වලදී විශේෂයෙන්ම ඇනිලින් වලට බ්‍රෝමින් දිර දාද්දි Br3ක් කියන එක, පීනෝල් වලට බ්‍රෝමින් දිර දාද්දි Br3ක් කියන එක, ඒ වගේ ඒවා පරිවර්තන වලදී ඕන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් කිව්වා NH2 කාණ්ඩයකට නයිට්‍රස් අම්ලය දාද්දි ඒක OH වෙන එක, ඒ වගේ දේවල් අපට ඕන වෙන්න පුළුවන්. එතකොට නොයි කියපු කරුණු කාරණා ටිකක් මතක් වෙන්න එක්ක තව පරිවර්තනයක් බලමු 2020 පේපර් එකේ. ඒක පරිවර්තනයක් මත් නෙමෙයි නිකන් හිස්තැන් පිරීමක් වගේ පුංචි දෙයක්. තියෙනවා හිස්තැන් පුරවන්න පටන් අරන් තියෙනවා ඇල්ඩිහයිඩයකින් බෙන්සීන් අඩංගු ඇල්ඩිහයිඩයක්. එතකොට බෙන්සීන් අඩංගු ඇල්ඩිහයිඩ් එකක් අපිට දීලා තිනු මුලින්ම ඊට පස්සේ හිස්තැන් පුරවන්න මේ XY Z GH ඔම සංයෝග වගේක් අඳුන ගන්නයි තියෙන්නේ. මම ඒ අක්ෂර ලියන්න යන්නේ නැහැ. ඉංග්‍රීසි අකුරු ලියන්න යන්නේ නැහැ. මම ඊතලුවට ලියන්නම් උත්තර ටික. එතකොට මෙන්න මේ හිස්තැන පුරවන්න ඕනේ මේ සංයෝගය ඔයා G කියලා තියෙන එක උත්තරේ ලියන්න ඕනේ. දැන් මේවා විභාගෙදී අහද්දි ඔයා මේ ටික පිටපත් කරන්න ඕනේ නැහැ. ඔයා පිටපත් කරන්න අවශ්‍ය නැහැ. මොකද මෙතන කෙලින්ම XYZ හඳුනා ගන්න GHK හඳුනා ගන්න. එතකොට කෙලින්ම G සමානයි H සමානයි කියලා උත්තරේ විතරක් ලියන්න. මෙහෙම මේ chart ලියන්න ඕනේ නැහැ ඔයා. සංකේත දාලා උත්තරේ විතරක් ලියන්න. මම මේ කියලා දෙන්න ඕනේ හින්දා මේ chart එක මෙහෙම අදින්නේ. එතකොට මැද උත්තරයක් අපිට දීලා බෙන්සීන්ද COCl කියලා. ඊට පස්සේ ආය පරක් හිස්තැනක් පුරවන්න තියෙනවා. ඊට පස්සේ අන්තිම එකේ අපිට පොඩි ඉඟියක් දෙනවා 1 2 කියලා දාලා 1 ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් 2 ආම්ලික ජලීය මාධ්‍යයක් නැත්නම් ජලය OH+ දාන්න පුළුවන්. දැන් ජලය ඇම්ලයක් මිශ්‍ර කරලා දාන්න පුළුවන්. K කියලා කියන්නේ මේ අන්තිම ඵලය ගැන. K කියලා කියන්නේ අන්තිම ඵලයලු. මේ K වලට පුළුවන්ලු සෝඩියම් නයිට්‍රයිට්. මම ඒකත් මෙතනටම ලියා ගන්නවා. මේ K වලට දාද්දි මේ K කියන කෙනා මෙන්න මෙයාට දාද්දි සෝඩියම් නයිට්‍රයිට් HCl NaNO2 තනුක HCl දාද්දි ලැබෙනවලු බෙන්සීන්ට CH2OH කියන මෙන්න මේ සංයෝගය. ඒකත් මම මේ chart එකට එකතු කරලාම කියලා දෙන්නම්. එතකොට ලේසි. ඒක වාගන්තියෙන් තමයි කියලා තියෙන්නේ. K කියන්නේ මේ අවසාන උත්තරය. අවසාන පිළිතුර K කියලා තියෙනවා. K වලට NaNO2 තනුක HCl සමග ප්‍රතික්‍රියා කරන විට බෙන්සීන් ඇල්කොහොල් කියලා මෙන්න මේ බෙන්සීන්ට CH2OH කියන මේ ඇල්කොහොලේ ලබා දුන්නා කියනවා. පීනෝල් නෙමෙයි හොඳේ. පීනෝල් කියන්නේ බෙන්සීන්ගේ කාබන් 6න් එකකට හරි OH තිබ්බොත්. පීනෝල් කියන්නේ බෙන්සීන්ගේ කාබන් 6න් එකකට හරි OH තිබ්බොත් තමයි පීනෝල් කියන්නේ. මේක සාමාන්‍ය ඇල්කොහොලයක්. මේක පීනෝල් නෙමෙයි. එතකොට ඒකේ නම දාලා තිනවා බෙන්සිල් ඇල්කොහොල් කියලා. එහෙම නමක් වැඩක් නැහැ. අපිට සූත්‍රය දීලා තිනවා බෙන්සීන්ට CH2OH කියලා. එහෙනම් අන්න අර අන්තිමට කියපෙකින් අපිට ලොකු දෙයක් කියන්න පුළුවන්. මොකද්ද? NaNO2 HCl දාද්දි NaNO2 HCl දාද්දි OH එන්නේ මොනවද? ප්‍රාථමික ඇමීන කාණ්ඩයක් තිබුණා නන්නේ. ප්‍රාථමික ඇමීන කාණ්ඩයක් කියන්නේ CH2 NH2 තියෙන්න ඕනේ නේ. මෙතන CH2 NH2 තිබ්බ එක තමයි මේ NH2 ගැලවිලා OH උනේ. නිරීක්ෂණ පැත්තෙන් ගත්තොත් මොකද්ද? වායු බුබුලු පිටවීමකුත් නිරීක්ෂණය කරන්න පුළුවන්. නිරීක්ෂණයක් අපෙන් ඇහුවනම් N2 වායුව පිට වෙනවා මේ NH2 කාණ්ඩේ OH බවට පත් වෙනකොට. එහෙනම් NaNO2 HCl දාද්දි මෙතන උෂ්ණත්වයක් විශේෂයෙන් මෙතන මේ කියලා නැත්තේ ඇයි?
උෂ්ණත්වයක් කිව්වත් නැතත් ඒක උත්තරේට බාධාවක් නෑ මතකද? ඩයසෝනියම් හදන්න බෑනේ කොහොමත්. ඩයසෝනියම් හදන්න පුළුවන් NaNO2 HCl දාද්දී 0.5 උෂ්ණත්වයේදී ඩයසෝනියම් හදන්න පුළුවන් බෙන්සීන්ගේ කාබන් එකකට හරි NH2 තිබුණා නම්. බෙන්සීන්ගේ කාබන් 6න් එකකට හරි කෙලින්ම NH2 බැඳලා තිබුණා නම් අන්න 0.5 දී දාලා පුළුවන් අපට ඩයසෝනියම් ලවණේ N2Cl හදන්න. දැන් මෙතන මොන උෂ්ණත්වයේ පාවිච්චි කරත් මේක N2Cl කරන්න බෑ වැරදි. මෙතන 0.5 උෂ්ණත්වය ලිව්වත් 10ට වැඩි උෂ්ණත්වයක් ලිව්වත් මොක කරත් මේ NH2 කාණ්ඩේ OH බවට පත් වෙන එක තමයි වෙන්නේ. ඒකයි මෙතන උෂ්ණත්ව විශේෂයෙන් දීලා නැත්තේ. පැහැදිලිද? ඩයසෝනියම් හදන්න බෑ. NH2 කාණ්ඩේ OH එක තමයි කොහොමත් වෙන්නේ. මොකද බෙන්සීන් කාබන් 6න් එකකට හරි NH2 තිබුණා නම් තමයි අඩු උෂ්ණත්වයේදී 0.5 දී දාලා N2Cl එක ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි මොන උෂ්ණත්වය පාවිච්චි කරත් මේ NH2 කාණ්ඩේ පත් වෙනවා OH බවට. එහෙනම් දැන් ඉතින් ආපස්සට යන්න අපිට තියෙන්නේ කොහොමද? කොහොමද මේ Cl එකකට NH2 කාණ්ඩයක් ගාව ගන්නෙ? මේ NH2 කාණ්ඩයක් හයි වෙලානේ කොහොමද? හැලජන් එකක් ගලවලා අපිට පුළුවන් සෝඩමයිඩ් දාන්නනේ. එක්ක සෝඩමයිඩ් දාන්න පුළුවන් NaNH2 එක්ක සෝඩමයිඩ් දැම්මොත් අපිට පුළුවන් මේ COCl ගේ ක්ලෝරීන් එක ගලවලා NH2 කරන්න නැත්නම් සාන්ද්‍ර ඇමෝනියා රත් කිරීමත් හරිනේ. සෝඩමයිඩ් දාන්නත් පුළුවන් NaNH2 නැත්නම් සාන්ද්‍ර NH3. සාන්ද්‍ර NH3 හැබැයි රත් කරන්න ඕනේ. සාන්ද්‍ර NH3 රත් කිරීමනුත් මේ Cl ගලවලා NH2 දාගන්න පුළුවන්. මේ මොකද්ද මේ? මේ ඒමයිඩ් එකක් ditth බන්ධනයේ O කාබන් 10 නම් ඒමයිඩ් නේ. ditth බන්ධනයේ O කාබන් 10 නම් ඒමයිඩ්. එහෙනම් මේ ඒමයිඩ් එක ඔක්සිහරණයක් වෙලා මේ O ගලවලා ක්ලෙමෙන්සන් ඔක්සිහරණය වගේ තමයි ඒමයිඩ් ඔක්සිහරණයත්. හැබැයි ක්ලෙමෙන්සන් එක සින්කේජ් G සාන්ද්‍රෙච්චිල් හරියන්නේ නැහැ. අපි ලිතියම් ඇලුමිනියම් හැඩයට ගන්න ඕනේ. ඒගොල්ලෝ දීලා තිනවා. එහෙනම් මේ O ගලවලා H දෙකක් දාලා තිනවා අන්න අන්තිමට ඔක්සිහරණය. ඉතින් මෙතනින් මෙතනට එන්නේ කොහමද? COCl ගන්න PCl5 දාලා කාටද? PCl5 නැත්නම් PCl3 දාලා කාටද COCl ගන්න? COOH වලින්. ඉතින් COOH ගන්න පුළුවන්. අන්න මොකද්ද? ප්‍රාථමික ඇල්කොහොල වගේ මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩත් පුළුවන්. ආම්ලික KMNO4 නැත්නම් ආම්ලික ඩයිට්‍රෝමේට් දාලා කාබොක්සිලික් කාණ්ඩ බවට ඔක්සිකරණය කරා. ප්‍රාථමික ඇල්කොහොල මතකනේ CH2OH වලින් COOH ගන්නවා. ප්‍රාථමික ඇල්කොහොල පුළුවන් CH2OH කාණ්ඩේ COOH බවට ඔක්සිකරණය කරන්න. ඒ වගේම ඇල්ඩිහයිඩ්ත් පුළුවන් ආම්ලික KMNO4 නැත්නම් ආම්ලික K2Cr2O7 දාලා COH කියන කාණ්ඩේ මේ කාබන්ගේ ඔක්සිකරණාංකය වැඩි කරලා COOH බවට පත් කරලා ගන්න. ඒ කියන්නේ ඔක්සිකරණය කරන්න පුළුවන් කාබොක්සිලික් කාණ්ඩයක් බවට. ප්‍රතික්‍රියා සෑහෙන උගන්නලා ඉවරයි. ප්‍රශ්නත් සෑහෙන ප්‍රමාණයක් කරා. විශේෂයෙන් 2020 2019 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ආපු පරිවර්තන අපි ඔක්කොම ටික කතා කරා. තවත් පරිවර්තනයක් දෙකක් මම කියන්නම් එන්න පුළුවන් විදිහත් එක්ක. ඊට කලින් ඔය තව පුංචි ප්‍රතික්‍රියා කීපයක් කියලා දෙන්නම්. මේවා ප්‍රතික්‍රියා ඉගෙනුවාට හැබැයි පරිවර්තන වලට නම් ලොකුවට අදාළ කරගන්න එපා. දැන් එකක් තමයි මම ඔයාලට කිව්වේ අර පීනෝල්ගේ වැඩි ප්‍රතික්‍රියා උගන්වන්න නැහැ. නමුත් බලන්න පුළුවන් අපිට පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මාකින් ස්කීම් බලද්දී විකල්ප පිළිතුරු කියලා. දැන් පරිවර්තනයේ හොඳ උත්තර වලට අමතරව තව ළමයින්ට ළමයින්ගේ පැත්තෙන් හිතලා තව උත්තර වලට ලකුණු දෙනවනේ. අන්න ඒ වගේ විකල්ප පිළිතුරු වලින් මෙන්න මේ ප්‍රතික්‍රියාව තියෙනවා. නමුත් මේක ප්‍රධාන දෙයක් කරගන්න එපා. පීනෝල් වලට ඔයා සිංක් දාලා රත් කරොත් එහෙම පුළුවන් මෙන්න මේ පීනෝල් කාණ්ඩේ පත්තේ ගලවලා දාලා බෙන්සීන් ගන්න ඔය විදියට. ලොකු වැදගත්කමක් හැබැයි නැහැ. විශාල වැදගත්කමක් තියෙන ප්‍රතික්‍රියාවක් නෙවෙයි. නමුත් පහුගිය ලකුණු ලබා දීමේ පටිපාටි පේපර්ස් වල අධ්‍යයනය කරද්දී අපිට මේක විකල්ප උත්තර විදිහට අමතර උත්තර විදිහට මේ වගේ දේවල් දීලා තිනවා. නමුත් මේ පරිවර්තනකදී මම නම් කියන්නේ පීනෝල්ගෙන් ඉස්සරහට යන්න එපා. ඇනිලින් තිබ්බොත් එකෙන් පීනෝල් හදන්න එපා. 0.5 සෙල්සියස් දී Na2 HCl දාලා ඩයසොනිල් ලවණය හදන්න ප්ලෑන් කරන්න. මොකද ඩයසොනිල් ලවණයෙන් අපිට ඉස්සරහට යන්න ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි ඊට අමතරව මෙතන පීනෝල්ගේ OH කාණ්ඩේ ගලවලා H එකක් දාගන්න. සාමාන්‍ය මේ පීනෝල්ගේ OH කාණ්ඩේ ගලවන එක ලේසි නැහැ. නමුත් මෙතනදී පීනෝල්ගේ මේ OH කාණ්ඩේ ගලවිලා H ඇවිල්ලා කියන්නේ බෙන්සීන් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. තව එකක් කියලා දෙන්නම්. දැන් මෙන්න මේ දැන් බෙන්සීන්ගේ අපි බෙන්සීන් ලියද්දී ඕනනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම මාරුවෙන් මාරුවට ද්විත්ව බන්ධන දාලා. බෙන්සීන් අපිට ලියන්න පුළුවන් මාරුවෙන් මාරුවට ද්විත්ව බන්ධන දාලා මෙහෙම. නමුත් මම ඔයාලට කිව්වා චක්‍රීය සංයුග්මනය වෙලා මේ ෆයි බන්ධන තුන එකමුතු වෙලා නැත්නම් මේ පීකාක්ෂික 6 එකමුතු වෙලා ස්ථායි වෙලා තියෙන ගලවන්න අමාරුයි කියලා. ඒතර ගොඩක් වෙලාවට ඇල්කින දක්වන ප්‍රතික්‍රියා ඇල්කින දක්වන බොහොමයක් ප්‍රතික්‍රියා උදාහරණයක් HBr1 Br2CCl4 H2 නිකලේ ප්‍රතික්‍රියා බෙන්සීන් දක්වන්නේ නැහැ. නමුත් විශේෂ අවස්ථාවලදී එහෙම දක්වන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ෆයි බන්ධන ගලවලා මේවට HH සම්බන්ධ වෙන අවස්ථා. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මේකට හයිඩ්‍රජනීකරණයක් කරන්න පුළුවන් H2 දාන්න පුළුවන් නිකන් නිකල් නෙමෙයි. රෙනේ නිකල් කියලා එකක් තියෙනවා විශේෂ උත්ප්‍රේරකයක්. මෙන්න මේ නිකම් H2 නිකල් දාන්න එපා. මේ රෙනේ නිකල් කියන එකත් එක්ක H2 දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මේ ෆයි බන්ධන ගලවන්න. දැන් දිග විදියට බෙන්සීන් ලිව්වොත් මෙහෙමනේ. එතකොට
අපි මේ මාරුවෙන් මාරුවට ද්විත්ව බන්ධන දාලා මෙහෙම ඇන්දට මේවා චක්‍රීය සංයුක්ත වෙලා ස්ථායි වෙලා තියෙන්නේ. මේ ෆයි බන්ධන ගලවන්න අමාරුයි. නමුත් මේ ෆයි බන්ධන ගලවන්න පුළුවන් එක විශේෂ අවස්ථාවක් අපිට තියෙනවා සිලබස් එකේ. නමුත් මේක පරිවර්තන වලට නම් කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ, අවශ්‍යම නැහැ. අර ස්ට්‍රක්චර්ඩ් එකේ නිකන් ඵලය ලියන්න අපෙන් ඇහුවොත් තමයි අපි දැනගන්න ඕනේ හින්දායි සිලබස් එකේ තියෙන හින්දායි උගන්වන්නේ. නමුත් විශේෂ වැදගත්කමක් නැහැ. ඒක මම මේ අන්තිමට කියන්නේ. මේ ෆයි බන්ධන අපිට සාමාන්‍යයෙන් ගලවන්න බෑ. අපි උගන්වන්නේ මොකද්ද බෙන්සින් ප්‍රතික්‍රියා කියලා. මේ ෆයි බන්ධන ගලවන්න නැතුව මේ H ගලවලා බ්‍රෝමීන් දානවා, NO2 දානවා. ඒ වගේ ඒවානේ උගන්වන්නේ. නමුත් කලාතුරකින් මෙන්න මේ වගේ බෙන්සින්ගේ ෆයි බන්ධන ගැලවිලා ප්‍රතික්‍රියා වෙන අවස්ථාවක් තියෙන උදාහරණයක් H2 රෙනේ නිකල් කියන උත්ප්‍රේරකයත් එක්ක H2 දාද්දි පුළුවන් ප්‍රතික්‍රියාවක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ෆයි බන්ධන ගලවනවා. මේ ෆයි බන්ධන ගලවලා අපි බන්ධන 4 පිරෙන්න H දාගෙන යනවා. කොහොමද එතකොට එන්නේ? පැහැදිලිද? එතකොට මේ බෙන්සින් මේ ෆයි බන්ධන තුනම අපි ගලවලා පුළුවන් H2 නිකල් දාද්දි HH හැබැයි විශේෂ නිකල් වර්ගයක් තමයි දාන්නේ මෙන්න මේ විදිහට. පුළුවන් මේ ෆයි බන්ධන ගලවලා HH මෙතනටත් HH මේ හැම කාබන්ටම එතකොට H එක බැගින් බැඳි සම්බන්ධ වෙගෙන යනවා මේ විදිහට. ඔන්න ඔහොම අපට ලියන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේක ඉතින් කෙටියෙන් ලියන්න පුළුවන් මේ සැකිල්ල විතරක් මෙන්න මෙහෙම. ද්විත්ව බන්ධන මුකුත් නැහැ දැන්. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හැබැයි මේ හැම මුල්ලෙම කාබන්ලා ඉන්නවා. ඒ හැම කාබන්ටම H2 බැගින් තියෙනවා. ද්විත්ව බන්ධන මුකුත් නැහැ දැන්. ඒ ෆයි බන්ධන ගලවලානේ දැන් තියෙන්නේ. ෆයි බන්ධන ඔක්කොම ගලවලා තියෙන්නේ. මේක ටිකක් අමාරුයි. නමුත් ලොකු වැදගත්කමක් නැහැ. පැහැදිලිද කියන එක? නිකන් පොඩ්ඩක් මතක තියාගන්න විතරයි තියෙන්නේ. මේ ෆයි බන්ධන ගලවලා HH මෙතනටත් HH මෙතනටත් HH එතකොට H 6ක් එනවනේ. මේ හැම කාබන්ටම H එක ගානේ දාගෙන යන්න. දැන් ෆයි බන්ධන මකන්න. එච්චරයි. ෆයි බන්ධන මැකුවා. H එක ගානේ දාගෙන ගියා. කෙටියෙන් සැකිල්ලක් විදිහට මේක ලියන්න පුළුවන්. මේ H පෙන්නන්නේ නැතුව මේ ෂඩාශ්‍රය විතරක්. ඒතර ද්විත්ව බන්ධන මුකුත් නැහැ. බෙන්සින් වල වගේ ද්විත්ව බන්ධන නැහැ. ඒවා ගලවලා තියෙන්නේ දැන් බෙන්සින්ගේ තිබ්බ ද්විත්ව බන්ධන දැන් ගලවලා තියෙන්නේ. ෆයි බන්ධන මුකුත් නැහැ දැන්. මේ හැම මුල්ලෙම කාබන් ඉන්නවා. මේ හැම කාබන්ටම H කීයක් බැගින්ද? බන්ධන දෙකයි නේ පේන්නේ. තව දෙකක් තියෙනවා HH. ඒතර හතර හරි බන්ධන. මේ එකයි දෙකක් පේනවා. අන්න තව දෙකක් තියෙනවා HH. එතකොට හතර හරි බන්ධන. එහෙනම් මේ හැම මුල්ලෙම කාබන් තියෙනවා. මේ හැම මුල්ලෙම කාබන් තියෙනවා. ඒ හැම කාබන්ටම H දෙක ගාන එක ගානේ නෙමෙයි. දැන් මේ නිකන් බෙන්සින් නම් H එක ගානේ තියෙන්නේ. බන්ධන 1යි 2යි 3යි මේ H එකත් එක 4යි. 1යි 2යි 3යි H එකත් එක 4යි. එහෙමනේ. මේ 1යි 2යි 3යි H එකත් එක 4යි. නමුත් මේකෙදි මේ හැම මුල්ලකම කාබන්ට H දෙක බැගින් සම්බන්ධ වෙලා තියෙනවා. මේ සැකිල්ල විතරක් මෙහෙම ලියන්න පුළුවන් මේ විදිහට කෙටියෙන් ඕන නම් මෙහෙම ලියන්නේ නැතුව. මේකට නමකුත් කියනවා සයික්ලෝහෙක්සේන් කියලා. හෙක්ස් කියන්නේ කාබන් 6ක් කියන එක. සයික්ලෝ කියන්නේ රවුමටනේ ඉන්නේ. චක්‍රීයව කාබන් 6ක් ඉන්නවා. ඒකයි සයික්ලෝ කියන්නේ. සයික්ලෝහෙක්සේන් කියලා මේකට නමක් කියනවා. සයික්ලෝහෙක්සේන් කියලා. ඒතකොට මේවා ටිකක් අමතර ප්‍රතික්‍රියා. ලොකු වැදගත්කමක් මේවයි නැහැ. දැන් එහෙනම් මම හදන්නේ මොන ප්‍රතික්‍රියා දැන් ඔක්කොම ටික වගේ මතක් කරා විභාගයට එන ප්‍රතික්‍රියා. අර සමහරක් වෙලාවට ඕගොල්ලෝ විභාගේ පේපර් එකට වැදගත්කමක් නැති පේපර් එකට එන්නේ නැති ප්‍රතික්‍රියා ඉතින් ඔය සමහරක් වෙලාවට පරණ සිලබස් එකේ ප්‍රතික්‍රියා ඒ වගේ තව ගොඩක් කාබනික ප්‍රතික්‍රියා තියෙනවා. නමුත් අපි දැනගන්න ඕනේ අපි දැන් ඔය මතක් කරපු සීමාව ඇතුලේ විභාගෙදී නිතරම ප්‍රශ්න පත්‍රය අපට එන ප්‍රධානම ප්‍රතික්‍රියා ටික තමයි පරිවර්තන වලදී ඕන වෙන්නේ. ඊට අමතර ප්‍රතික්‍රියා ටිකකුත් මම දැන් වාට ඉගෙනනවා පිටින් පිට ඒවා අර කලාතුරකින් තමයි ඒවයින් ප්‍රශ්න එන්නේ. ඇත්තටම පරිවර්තන වලට නිතරම අවශ්‍ය වෙන ප්‍රතික්‍රියා තමයි මම ගොඩක් හයිලයිට් කරලා ගොඩක් වෙලාව අරගෙන උදාහරණත් එක්ක පරිවර්තනත් එක්ක කියලා දුන්නේ. හොඳයි. එතකොට මම දැන් හදන්නේ තවත් පුංචි පරිවර්තන කීපයක් කරගෙන යන් පොදුවේ ඔක්කොම දැන් මේ උගන්වපු කරුණු කාරණා මතක් වෙන්නත් එක්ක. හරි. අපිට හිතන්න පරිවර්තනයක් එනවා කියලා එකම කාබනික සංයෝගයේ වශයෙන් මෙන්න මෙයා තමයි පාවිච්චි කරන්න ඕන. එකම කාබනික සංයෝගයේ වශයෙන් මෙන්න මේ කෙනා පාවිච්චි කරලා අපි හිතමුකෝ A කියලා. එකම ආරම්භක කාබනික සංයෝගයේ වශයෙන් A භාවිතා කොට B හදන්න. මෙන්න B ගේ ව්‍යුහය. අපිට B ගේ ව්‍යුහය කියලා මෙහෙම දෙනවා. මෙයා තමයි B. ඉතින් බෙන්සින් කීපයක් තියෙනවා අමාරුයි එහෙම කියලා බය වෙන්න එපා. හිතමු අර උගන්වපු පිළිවෙලට හිතමු. එතකොට එකම ආරම්භක කාබනික සංයෝගයක වශයෙන් A පමණක් භාවිතා කොට B සාදන්න. එතකොට කාබන් වැඩි කරන්න පිටින් ගන්න බෑ. මෙයා සහ මේ අතරමඟදී යොදා ගන්න කටිය තමයි නැවතත් භාවිතා කරන්න. එකපාරටම මෙන්න මේ සංයෝගයේ පිටින් දානවා කියලා කාබන් වැඩි කරන්න එකපාරටම දාන්න බෑ. ඒකයි එකම ආරම්භක කාබනික සංයෝගයක වශයෙන් A යොදා ගනිමින් B සාදන්න කියලා කියන්නේ. ඒතර බය වෙන්න දෙයක් නැහැ.
පටන් අරන් තියෙන්නේ මොකද්ද මේ සංයෝගය? මේ ආරම්භ කරපු සංයෝගය මොකද්ද? ඒමයිඩ් එකක් නේ. මෙයා ගත්තොත් ඒමයිඩයක්. පරිවර්තනයක් කොහොමද ඒමයිඩකින් පටන් ගන්න එකම ක්‍රමය? මේ n ගෑවිලාවත් නැහැනේ අන්තිමට යද්දි. බලන්න. අන්තිමට යද්දි n ගෑවිලාවත් නැහැ. එහෙනම් මෙතනින් මේක බ්‍රේක් කර ගන්න ඕනේ. මේ ද්විත්ව බන්ධනයේ ඕ කාබන් සහ මේ n මැදින් මේක බන්ධනය කඩා ගන්නවා. ජල විච්ඡේදනය. ජල විච්ඡේදනයේදී මෙයාට H දානවා මෙයාට OH දානවා. අන්තිම උත්තරේ ඔය තියන්න එපා මකලා දාන්න මේ ඊතල දාලා මම මේ පෙන්නන්නේ උත්තරේ ගන්න හැටි මේ කියලා දෙන්නේ ද්විත්ව බන්ධනයේ කාබන් n මැදින් කඩලා n ට H දාන්න මෙයාට OH දාන්න. ජල විච්ඡේදනය කරන්න කවුද ගන්නෙ? එක්ක ජලීය භාෂ්ම නැත්නම් ජලීය ආම්ල. අපි ජලීය NaOH ගමු. මොකද වෙන්නේ එතකොට? මේ පැත්ත n ට H ආවට පස්සේ NH2. ඇනිලීන් ඇමීනයක් භාෂ්මිකයි මාධ්‍යත් භාෂ්මිකයි අවුලක් නැහැ. අනිත් පැත්ත COOH කාබොක්සිලික් අම්ලය. එතන අවුලක් තියෙනවා මොකද? මාධ්‍ය භාෂ්මිකයි. මාධ්‍ය භාෂ්මිකයි කාබොක්සිලික් අම්ලය ආම්ලිකයි. ගැටලුවක් තියෙනවා නේ. මාධ්‍ය භාෂ්මිකයි කාබොක්සිලික් අම්ලය ආම්ලිකයි කියන තවදුරටත් මෙයා ප්‍රතික්‍රියා කරලා භාෂ්මෙත් එක්ක මේක ලවණය වෙනවා O- සෝඩියම් ප්ලස්. පස්සේ අපිට පුළුවන් H+ ටිකක් දාලා මේකෙන් ගැටලුවක් නැහැ. මේක O- එක OH කරලාම ගන්න පුළුවන්. පස්සේ අම්ලයක් දැම්මට පස්සේ. දැන් හරි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ NH2 ගෑවිලාවත් නැහැනේ අන්තිමට යද්දි. මෙන්න මේ කාබන්ට බෙන්සීන් දෙකක් හයි වෙලා තියෙනවා. මෙන්න මේ කාබන්ට බෙන්සීන් දෙකක් හයි වෙලා තියෙනවා අපිට අන්තිමට යද්දි. පැහැදිලිද? එහෙනම් මොකද්ද කරගන්න ඕනේ? මේ NH2 කාණ්ඩය අයින් කරගන්න ඕනේ. කියන්නේ ඇත්තටම කාබන් වැඩිවීමක් ඔයාලට පේන්නේ නැද්ද? මෙන්න මේ NH2 කාණ්ඩය මෙන්න මේ බෙන්සීන් මෙන්න මේවා මේ වගේ ඒවා දෙකක් සම්බන්ධ වෙලා මෙන්න මේ කාබන්ට. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ ඩ්‍රිනාඩ් සිද්ධියක් වෙන්න බැරිද මේක හැලජන් එකක් කරන් ඩ්‍රිනාඩ් හැදුවොත් ඩ්‍රිනාඩ් දෙගුණයක් දාගන්න පුළුවන් කවුරුත් එක්කද? අම්ල හෙලයිඩ් එක්ක. ඉතින් ඉවරයි. කොහොමත් මේ OH උත් තියෙනවා අන්තිම උත්තරේ OH උත් තියෙනවා තව කාබන් මේව එකතු වෙලා මෙන්න මේ කාබන්ට බෙන්සීන් කාබන් බැඳිලානේ එහෙම නිකන් බඳන්න බෑනේ මේ කාබන්ට බෙන්සීන් කාබන්ලා දෙපැත්තකින්ම බැඳිලා. ඒ කියන්නේ රිනාඩ් දෙගුණයක් වෙන්න පුළුවන් නේ. එහෙනම් ඔයාලට තියෙන්නේ මේ NH2 වලින් රිනාඩ් එක හදලා කියන්නේ හැලජන් එකක් ගන්න පුළුවන් කොහොමද? NH2 වලින් හැලජන් ගන්නේ කොහොමද? හරිම ලේසි. මේකෙන් ඩයසෝනියම් හදන්නේ NaNO2 HCl බිඳුවේ සිට පහතර උෂ්ණත්වය කරි. ඒක අනිවාර්යෙන් ලියන්න. අන්න NH2 කාණ්ඩ N2Cl වෙනවා. දැන් දාන්න එක්ක copper Cl HCl නැත්නම් copper Br HBr වගේ නැත්නම් Ki වගේ හැලජන් එකක් ගන්න. දැන් මේක Br වෙනවා. අන්න දැන් පුළුවන් ඔයාලට V ලීටර් මාධ්‍යයේ මැග්නීසියම් දාන්න. එතකොට මොකද වෙන්නේ? රිනාඩ් ප්‍රතිකාරකය හැදෙනවා. දැන් මොකද රිනාඩ් ප්‍රතිකාරකයේ මේ මැග්නීසියම් පැත්ත ධන මේ කාබන් ඍණයි. මෙන්න මේ රවුම් කරන මෙන්න මේ ඍණ කාබන් ඇවිල්ලා ධන කාබන්ට බැඳුණු මොකේද? රිනාඩ් දෙගුණයක්නේ. රිනාඩ් දෙගුණයක් සම්බන්ධ වෙන්නේ මොකේද? අම්ල හෙලයිඩ් එක්ක. ඔයාලට පුළුවන් මේකට PCl5 දාලා Cl කරගන්න. ඊට පස්සේ මේක COCl. දැන් කිසිම ගැටලුවක් නැහැ. හරි පුළුවන් මෙන්න මේ දෙන්න කලවම් කරොත් මෙන්න මේ දෙන්න එකතු කරොත් මොකද්ද ලැබෙන්නේ අපට? මම උනා මතක් කරලා දෙන්නම්. මුලින්ම COCl එකේ ක්ලෝරීන් ගිහිල්ලා මෙන්න මේ ඍණ කාබන් ධන කාබන්ට බැඳෙනවා. මෙතන මේ කාබන් ධනයිනේ. අම්ල හෙලයිඩ් එක රිනාඩ් ප්‍රතික්‍රියාව මතක් කරගන්න. මේ Cl- ගැලවිලා ගිහිල්ලා මේ ධන කාබන්ට මේ ඍණ කාබන් බැඳෙනවා. බෙන්සීන්ගේ මේ ඍණ කාබන්. පැහැදිලිද? ඊට පස්සේ තවත් වැඩිපුර දැම්මොත් මෙයා. මෙතන වැඩිපුර කියලා ලියන්න ඕනේ මේ මෙයා නෙමෙයි. මේ රිනාඩ් ප්‍රතිකාරකය වැඩිපුර කියලා ලියන්න ඕනේ. මෙයා වැඩිපුර දැම්මොතින් මොකද වෙන්නේ? තවත් ඍණ කාබන් කෙනෙක් මේ ධන කාබන්නේ තාම ධන කාබන්ට තවත් මේ ඍණ කාබන් කෙනෙක් බැඳෙනවා. අන්තිමේදී බන්ධන පහක් තියෙන බෑනේ. එක බන්ධනයක් මකලා O- වෙනවා. එතනට අර MgBr+ කොටස ලං වෙනවා. ජලයේ දාදි මේක නැත්නම් H+ දාදි මේක OH බවට පත් වෙනවා. ඒතර අර මහා මාරුයි වගේ ටිකක් පෙවුනට පැහැදිලිද? නියම ක්‍රමයට හිතන්න දැන් ඒමයිඩ් එකකින් පරිවර්තනයක් පටන් ගත්තොත් කොහොමත් මොකක්ද අපි කරන දේ? ජල විච්ඡේදනය කරන එක නේද? ඒමයිඩ් එකකින් පරිවර්තනයක් පටන් ගත්තොත් අපි කරන්නේ ජල විච්ඡේදනය කරන එක.
ද්විත්ව බන්ධනයෝ කාබන් සහ මේ N මැදින් බන්ධනයේ කඩලා මේ ද්විත්ව බන්ධනයෝ කාබන්ට OH මෙයාට H දාලා මේ විදියට මේක දෙකට මැදින් වෙන් කරගෙන අන්න දැන් හරි. හැබැයි අන්තිමට යද්දි මේ N පේන්නවත් නැහැ. ඉතින් හරි බලන්න. අන්තිමට යද්දි මේ බෙන්සීන්ලා මේ කාබන්ලා මේකත් එක්ක වැඩි වෙලා. ඒතර කාබන් වැඩි වීමට මේ කල්පනා කරද්දි මේ වගේ මේවා තව දෙගුණයක් සෙට් සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ බෙන්සීන් කාබන් තියෙන මේ සංයෝගයට. මෙන්න මේ සංයෝගයට. ඒතර අපිට රිනාඩ් මතක් වෙනවා. රිනාඩ් දෙගුණයක්. දැන් රිනාඩ් හදන්න නම් හැලජන් ඕනේ. NH2 ගානෙන් ඩයසෝනියම් මරන් හැලජන් එකක් ගන්න පුළුවන්. රිනාඩ් එක හැදුවට පස්සේ අන්න අම්ල හෙලැඩ් එකනේ රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වෙන්නේ. අම්ල හෙලැඩ් එක තමයි රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වෙන්නේ. මේ Cl ගලවලා මුලින්ම රින කාබන් ධන කාබන් යා කරා. තවත් ධන කාබන්ට තවත් රින කාබන්යක් යා කරා. මේ විදිහට ලැබුණා. බන්ධන පහක් බැරි හින්දා O- MgBr+ වුණා. ජලයේ දාති නැත්නම් H+ දාති මේක OH වෙනවා. ඒතර ඔය විදිහට වලට පරිවර්තන වලට යන්න පුළුවන්. පැහැදිලිද? එතකොට පොඩ්ඩක්වත් අමාරුයි කියලා හිතන්න එපා. මේ අර පහුගිය පේපර්ස් වල පරිවර්තන ටික පුහුණු වුණා නම් නියමෙටම ඔයාලට මේක කොට දාගන්න පුළුවන්. ඒත් මම පොඩ්ඩක් කියන්නම් මේ පරිවර්තන තවදුරටත් පුහුණු වෙන්නේ කොහොමද කියන එක ඔයා. එතෙන්දි මේකයි කරන්න අවශ්‍ය වෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ දැන් 2019යි 2020යි පරිවර්තන ටික අපි කරානේ. ඔයාට තියෙන්නේ දැන් අපි ෂෝට් නෝට් එකක් හැදෙව්වනේ. ඔයාට පස්සේ YouTube එකෙත් මේ වීඩියෝ එක බලලා ෂෝට් නෝට් එක අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඔයාට කරන්න තියෙන්නේ 2000 දැන් 2019 අපි පරිවර්තන ටික කරා. 2018 පේපර් එක ගන්න. 2018 පේපර් එකෙත් පරිවර්තන ටික ඔයා තනියෙන් try කරන්න මුලින්ම. අමතක වෙච්ච තැන් වලදී පොඩ්ඩක් ප්‍රතික්‍රියා බලන්න හරවලා බලන්න. දැන් ඔය හදාගත්ත ෂෝට් නෝට් එකත් එක්ක උදව් ගන්න. ඊට පස්සේ අන්තිමටම මාකින් එක හරවගෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතේ උත්තර පැත්ත හරවලා හරි වැරදි ලකුණු කරගන්න කොහොමද කියලා ඔයාගේ මේ උත්තරේ ඔයාට මොකද්ද අමතක වෙච්ච කරුණ. ඒතකොට ඔයාට මතක් වෙනවා අපරාධي මේක මට හිතුන්නේ නැහැ නේ. එහෙම කියලා ඔයාට ඔයාගේ අඩුපාඩු ටික හදාගන්න පුළුවන්. දැන් 2020 සහ 2019 පරිවර්තන ටික මම ඔයාට කරලා දුන්නා. දැන් ඔයාට තියෙන්නේ මේ ගත්ත දැනුම සම්බන්ධ කරගෙන 2018 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න පත්‍රයේ ලැබුණු පරිවර්තන ඔක්කොම ටික කරන්න. කරලා ඉවරලා උත්තරත් එක්ක චෙක් කරලා තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න. ප්‍රතික්‍රියා අමතක වෙන තැන්වලදී නෝට් එක බලලා ෂෝට් නෝට් එක බලලා උත්තර මතක් කර يعني ප්‍රතික්‍රියා මතක් කරගන්න. අර හිතන එක තමන් තනියෙන් කරන්න. ප්‍රතික්‍රියා අමතක වෙන තැන්වලදී බැලුවට කමක් නැහැ. නමුත් උත්තර හිතන්න තමන් මොකද අර නිකන් උත්තරයක් බලාගෙන කටපාඩම් කරලා වැඩක් නැහැ. අර හිතන එකට අභ්‍යාසයක් මම මේ කියන්නේ. 2018 ඒ වගේ 2017 2010 වගේ වෙනකම් පරිවර්තන ටික ඔක්කොම කරන්නකෝ. ගොඩක් ඔය ඉස්තර පේපර්ස් වල නම් ස්ට්‍රක්චර්ඩ් එකෙත් පරිවර්තන එනවා. දැන් රචනා කරන්නේ පරිවර්තන එන්නේ. ඒකට කරන්න දෙන්නේ 2019 20 නිව් සිලබස් පේපර්ස් දෙකේ පරිවර්තන ටික මම කියලා දුන්නා. නමුත් ඉතින් පරණ සිලබස් කියලා නෑ. කලින් ඒවත් අපි කරන්න ඕනේ. මොකද ඕගනික් වල එහෙම ලොකු වෙනසක් වෙලා නෑ සිලබස් චේන්ජ් එකේදී. 2018 ත් අපි පරණ සිලබස් උනාට අපි මේ පරිවර්තනත් කරනවා. එහෙනම් 2018 පේපර් එක ගන්න ඕගනික් පරිවර්තන ටික කරන්න. ඊට පස්සේ උත්තර බලන්න හරි වැරදි දාගන්න. ඒ ටික ඉවරලා අපි 2017කට යනවා. 2017 පේපර් එකෙත් ඔයා බලන්න පරිවර්තන ටික ඔක්කොම ගන්න. ඒවට උත්තර ලියන්න පුළුවන් විදියට. අමතක වෙච්ච තැන්වලදී නෝට් එක බලලා ප්‍රතික්‍රියාව මතක් කරගන්න. කොහොමද try කරන්න භාගයට හරි තනියම ලියන්න. ඊට පස්සේ අන්න අවසානයේ ඒවා උපරිම උත්සාහ කරලා ඊට පස්සේ උත්තරේ චෙක් කරගෙන අඩුපාඩු හරි වැරදි දාගෙන බලන්න තමන්ට මොනවද අමතක වෙච්ච ප්‍රතික්‍රියා අන්නේ දේවල් ගලප ගන්න අන්තිමට. ඊට පස්සේ ওই විදිහට සාමාන්‍යයෙන් 2010 දක්වාවත් යන්න වෙනවා. ඊටත් වඩා අපස්සට යන්න පුළුවන් නම් හුඟක් හොඳයි. සාමාන්‍යයෙන් අවුරුදු 15ක කරන්න පුළුවන් නම් ආයේ හොඳටම හොඳයි. ඔන්න ඔයාලට පරිවර්තන පුළුවන් කියලා කියන්න පුළුවන්. ඒතර මොකද මේ පරිවර්තන හැම එකකටම ඕන වෙන ප්‍රතික්‍රියා මම දැන් ඔයාලට ෂෝට් නෝට් එකක් හදලා දුන්නා මතක් කරලා දුන්නා උදාහරණ අභ්‍යාස කරා. ඒවත් එක්ක ඔයාලට දැන් කරන්න තියෙන්නේ අවුරුදු 15ක් ආපස්සට 2020 අපි කරානේ 19ත් අපි කරා. ඉතින් දැන් අවුරුදු 15ක් ගත්තොත් සමහර 2005 වගේ දක්වා ඒ ගොඩක් පරණ පේපර්ස් වලදී බලන්න ස්ට්‍රක්චර්ඩ් එකෙත් විහුගත රචනා ප්‍රශ්න පත්‍රෙත් පරිවර්තන තියෙනවා. අන්න ඒ ඔක්කොම පරිවර්තන ටික කරා නම් ඔයාලට පොඩි රටාවක් අහුවෙයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එක අවුරුද්දක අහපු පරිවර්තනයක් චුට්ටක් වෙනස් කරලා ඊළඟ අවුරුද්දෙත් තියෙනවා. දැන් විශේෂයෙන්ම ඔය පරණ ඒවා වුණත් කරන්න කියන්නේ ගොඩාක් පරණ ඒවා නම් වැඩක් නැහැ. 1990 ගණන් ඒවා වැඩක් නැහැ. 2005න් වගේ උඩ පරිවර්තන හොඳයි ගොඩක් හොඳයි. 2005 අවුරුද්දේ වගේ ඉඳගෙන පරිවර්තන ටික බැලුවා නම් හැබැයි ආපස්සටයි බලන්න ඕනේ. මොකද ගොඩක් අපට ළඟපාතේව තමයි ගොඩක් අපේ මොඩල් එකත් එක්ක ගැලපෙන්නේ. දැන් ශෛලියත් එක්ක ගැලපෙන්නේ මේ ළඟපාත ප්‍රශ්න පත්‍ර වල පරිවර්තන. ඒකින්ද 2020 ඉඳගෙන 2005 දක්වා ගන්නකො. අවුරුදු 15ක් තියෙනවා. 2020 ඉඳන් 2005 දක්වා පරිවර්තන ටික 2020 කරා මුලින්ම ඊට පස්සේ උත්තර බලලා අඩුපාඩු හදාගත්තා. 2019 ටික කරා උත්තර බලලා අපි අඩුපාඩු හදාගත්තා. 2018ට ගියා උත්තර ටික බලලා අපි අඩුපාඩු හදාගත්තා. ඔය වගේ 2017 16 ඔය විදිහට 2005 දක්වා යන්න. අන්න එතකොට ඔයාටම තේරෙනවා සමහරක් අවුරුදු වල ආපු පරිවර්තන නැවත ඊගාව අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා. අන්න එතකොට එහෙම පාස් පේපර්ස් ටිකත් එක්ක ගන්නට ප්‍රැක්ටිස් වුණා නම් ඔයා මේ ඕගනික් පරිවර්තන ටික ඔයාට ඉබේම පරිවර්තන පුළුවන්. හොඳයි ඊළඟට මම කියන්න යන්නම් ලබන අපේ ඊළඟ වැඩසටහනේදී මොනවද ඕගනික් වල කරන්න කියන එක. එතෙන්දි මම ඔයාට කියලා දෙන්න යනවා සමාවයවික
සම්බන්ධ දේවල් එක්ක කොහොමද මේ දැන් ඉගෙන ගත්ත ප්‍රතික්‍රියාව තමයි ආයෙ පාරක් අපට ඕන වෙන්නේ. මොකද මේ කාබනික ප්‍රතික්‍රියා ලියන්න පුළුවන් නම් මේ දැන් මේ කරපු හැමදේම ඩ්‍රිනාත් මේ ඩයසෝනියම් ලවණ හදන දේවල් මේ හැම කරුණු කාරණාවක්ම ඔයා ප්‍රතික්‍රියා ටික ලියන්න පුළුවන් නම් ස්ට්‍රක්චර්ඩ් එකේ සමහර ප්‍රශ්න එනවා නිකම්ම ඵලය ලියන්න. නිකම්ම කාබනික ප්‍රතික්‍රියාවේ ඵලය ලියන්න කියලා. ඒක බොහොම සරලයි බොහොම ලේසි. ඊට පස්සේ අර සමාවයව කඳින්න කියලා එනවනේ. A B C D F අකුරු දාලා පොඩි විස්තරයක් දීලා එතනදී ඔයාට කාබනික ප්‍රතික්‍රියාවල දැනුමත් ඕන කරනවා. තව මම දැන් ඔයාට කියලා දුන්නේ ওই රසායනිකව වෙන් කර හඳුනා ගන්නා පරීක්ෂාව ලූකස් පරීක්ෂාව බ්‍රේඩි ප්‍රතිකාරකය සමග කහතැඹිලි අවක්ෂේපයක් දෙයි ඔන්න ඔය කරුණු කාරණාත් ඕන වෙනවා. එතකොට අන්නේ හැම දේවල්ම මතක් කරන ගමන් පුළුවන් සමාවයයක විශේෂයෙන්ම ඔය ත්‍රිමාන සමායක යටතේ ජ්‍යාමිතික සමායකතාව ප්‍රකාශ සමායකතාව ඒ කියන්නේ මොනවද කියලා බොහොම කෙටියෙන් කියලා දීලා කොහොමද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ සමාවයක අඳින ප්‍රශ්නයක් කරන්න කියලා තමයි ඊළඟ වැඩසටහනේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වඩා හොඳයි 2019 සහ 2020 කියන අවුරුදු දෙකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය අරගෙන ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ආපු සමාවයක ඇඳීමේ ප්‍රශ්නේ පොඩ්ඩක් උත්සාහ කරලා තියන්නකෝ. ඔයගොල්ලෝ පාසලේදී හරි උපකාරක පන්තියකදී හරි මේවයි සිද්ධාන්ත කරුණු යම් ප්‍රමාණයකට හොය ඉගෙනගෙන නැති මොකද විභාගයට මාස 3ක් වගේ තියෙන්නේ 3කුත් නෑ යන්තම් මාස 3ක් තියෙන. එතකොට මේ විභාගේ අතර ළඟටම ඇවිල්ලා ඔයා යම් කිසි විදිහට තියරි මොනවා හරි මාධ්‍යකින් දැනුමක් ලබාගෙන ඇති. ඔයාට මේ දැනුම භාවිතා කරලා උත්තර ලියන එකයි අඩුපාඩුවකට තියෙන්නේ. ඒතර ඒකින්ද මම ඊළඟ පාඩම් මාලාවේදී බලන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ඔය සමාවයක වලින් ආපු ප්‍රශ්න 2019 සහ 20 ප්‍රශ්න අරගෙන කියලා දෙනවා. එහෙනම් ඔයා උත්සාහ කරලා තියාගන්න දැම්මම 2019 සහ 2020 ස්ට්‍රක්චර්ඩ් එකේ ප්‍රශ්න ටික උත්සාහ කරලා තියන්නේ සමාවයක අඳින කොටස. ඒතර මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා කොහොමද සමාවයක අඳින ප්‍රශ්නයක් කොහොමද හිතන්නේ කොහොමද ගලපගන්නේ අර රසායනික වෙන් කර හඳුනා ගැනීමත් ඕනේ ප්‍රතික්‍රියා ලිවීම සම්බන්ධ දැනුමත් අවශ්‍ය කරනවා මේ ඔක්කොම ටිකත් එක්ක ඔයාලට පුළුවන් සමාවයක ප්‍රශ්නයක් බොහොම ලස්සනට උත්තරේ ගලප ගන්න. එතකොට ඒ කොටසත් අපි කරනවා බලමු එතනින් එහාට තමයි අපට ඔය අනිකුත් කාරණා ඒ කියන්නේ යාන්ත්‍රණ සම්බන්ධ දේවල් සහ විශේෂයෙන්ම කෙටි ප්‍රශ්න වලට ඕගනික් වල අවශ්‍ය දේවල් තියෙනවා නාමකරණය ඊට පස්සේ ගත්තොත් ඔය විවිධ බහුවර්ණ ප්‍රශ්න වලට එන කොටස් ඔය ආම්ලිකතා භාෂ්මිකතා වගේ ප්‍රශ්න අපි බලමු ඒවටත් උදව් කරන්න. නමුත් අපි ප්‍රධානම අරමුණු කරන්නේ දැන් පරිවර්තන කියන්නේ මූලික හරය ඕගනික් වල අපි දැන් කතා කරලා ඉවරයි. ඊට පස්සේ ඊගාවට ඉතාමත් වැදගත්කමක් තියෙන මේ සමාවයක ස්ට්‍රක්චර්ඩ් එකට එන ද්විව හැඳීම් සම්බන්ධ ප්‍රශ්න වලට උත්තර ලියන විදිය කියලා දෙන්න. ඒකින්ද මම ඊළඟ වැඩසටහනේදී ඔය සමාවයක වලට තමයි මුල් තැන දෙන්නේ. ඒ ටික ඉවර කරලා අපි බලමු ඉස්සරහට තවත් ගොඩක් කොටස් තියෙනවා. කෙටි ප්‍රශ්න වලට එහෙම වැදගත් වෙන කොටස්. නමුත් ඉතින් අර රචනා සහ ව්‍යුහගත රචනා වල ඇත්තටම පරිවර්තන ටිකයි ව්‍යුහ හඳින ටිකයි සම්පූර්ණ කරගත්තාම ලොකු ප්‍රමාණයකට උත්තර ලියා ගන්න පුළුවන්. අපිට ඊගාට වැදගත් වෙන කොටසක් විදිහට තියෙන යාන්ත්‍රණ බලමු. ඒකත් මතක් කරලා දෙන්න මම උත්සාහ කරන්නම්. තියෙන කාලය සහ මේ ගුවන් කාලයත් එක්ක අපිට ලබා දීපු කාලයත් එක්ක උපරිම වැඩ ප්‍රමාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අද වැඩසටහනෙන් සමුගෙන යනවා. එහෙනම් ලබන සතියේදී අපි කතා කරමු සමාවයවික සහ ඉතුරු කාබනික රසායනයේ තවත් විශේෂ කරුණු කාරණා මතක් කරගෙන අපි ලබන සතියේදී හමු වෙමු.